අයිබෝන් ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ සියලු දෙනාම ගෙදරට වෙලා නිරෝගී සුවයෙන් සතුටින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. එහෙම නේද? මූලිකාර්ථික සංකල්ප යටතේ අපි අද පාඩමෙන් කතා කරනවා සම්පත් හිඟකම තේරීම සහ අවශ්‍යක පිරිවැය කියන්නේ මොකක්ද කියලා. හොඳයි. අපි මුලින්ම බලමු සම්පත් කියන්නේ මොකක්ද කියලා. resources සම්පත්. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී උපකාරී වන ඕනෑම යෙදවුමක් ඕනෑම දෙයක් අපි සම්පත් කියලා කියනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි ඕනෑම දෙයක් ඕනෑම යෙදවුමක් අපි සම්පත් කියලා කියනවා. අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරා ගන්න ඔබට තියෙන කාලය සම්පතක්. පිපාසය කියන අවශ්‍යතාවය සපුරා ගන්න ලැබෙන ජලය සම්පතක්. සම්පත් අපි කියනවා සම්පත් වල දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි සීමිත බව. දෙක අපි කියනවා විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත් වල තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි සීමිත බව, finite resources කියලා කියනවා අපි. දෙවෙනි එක අපි කියනවා විකල්ප ප්‍රයෝජන තියෙනවා, alternative uses, විකල්ප භාවිතයන් තියෙනවා කියලා. සම්පත් සීමිතයි. ආර්ථික විද්‍යාඥයෝ කියනවා අසීමිත මිනිස් උවමනා හා සැසඳීමේදී සම්පත් වල ස්වභාවය සීමිත භාවයෙන් යුක්ත වීම. සම්පත් සීමිතයි කියලා කියන්නේ සම්පත් ස්වල්පයක් තියෙනවා කියන එක නෙවෙයි. මේ මිහිපිට ජලය කියන සම්පත ඉතා විශාල පරිමාණයෙන් තියෙනවා. වතුර බැරල් එකයි නෙවෙයි තියෙන්නේ. දෙකයි නෙවෙයි. අති විශාල ප්‍රමාණයක් මුළු ශ්‍රී ලංකාවම ජලයෙන් යට කරන්න තරම් ජලය තියෙනවා. හැබැයි ලෝකේ මිනිස්සුන්ගේ ජල උවමනාව දිහා බැලුවහම ඒ උවමනාව සපුරාලන්න තරම් ලැබිලා තියෙන ජලය ප්‍රමාණවත් නෑ. ලෝකයේ සියලු අසීමිත උවමනාවන් සපුරාලීමට තරම් මේ ලැබිලා තියෙන ජලය ටික අපි කියනවා සීමිතයි කියලා. කාලය බොහොම සීමිතයි. අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ඇතුළේ තියෙන උසස් පෙළ කියන උවමනාව සපුරා ගන්න ඔබට තියෙන්නේ අවුරුදු 2යි. සීමිත කාලයයි. එනිසා ආර්ථික විද්‍යාඥයෝ කියනවා සම්පත්වල ස්වභාවය සීමිතයි. ඒ වගේමයි සම්පත්වල දකින්න තියෙන ඊළඟ වැදගත්ම ලක්ෂණය තමයි සම්පත්වල විකල්ප භාවිතයන් තියෙනවා. විකල්ප ප්‍රයෝජන තියෙනවා. එහෙමත් නැත්නම් සම්පත් යොදවන්න පුළුවන් විවිධ මාර්ග තියෙනවා. ඒක තමයි අපි විකල්ප භාවිතයන් කියලා කියන්නේ. 2020-22 මේ අවුරුදු 2 ඇතුලේ මේ සීමිත කාලය ඇතුලේ ඔබට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔබට උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට රැකියාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට වවන්න පුළුවන්. වගා කරන්න පුළුවන් ඒ කියන්නේ. එහෙම නැතිනම් ඔබට පුළුවන් පාඨමාලාවක් හදාරන්න, පරිගණක හෝ එනත් තාක්ෂණික පාඨමාලාවක් හදාරන්න පුළුවන්. මේ වගේ මේ සීමිත කාලය ඇතුලේ ඔබට කළ හැකි විවිධ දෑ තියෙනවා.
ඒවට අපි කියනවා විකල්ප ප්‍රයෝජන එහෙම නැත්නම් විකල්ප භාවිතයන් කියලා. හොඳයි. අපි කලින් ඉගෙන ගත්තා මිනිස් උවමනා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. දැන් අපි ඉගෙන ගත්තා සම්පත් කියන්නේ මොකක්ද කියලා. අපි ඉගෙන ගත්තේ මිනිස් උවමනාවන්ගේ ස්වභාවය අසීමිතයි. නමුත් ඒ අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න ලැබුණු සම්පත් එක සීමිතයි. We have unlimited wants, but there are limited resources. එනිසා අපිට සිදු වෙලා තියෙනවා සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උවමනාවන් තෘප්තිමත් කරගන්න. ඒක කරන්න පුළුවන්ද? සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට යාමේදී මතුවන ගැටලු සහගත තත්වය අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වනවා හිඟකම කියලා. සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට යාමේදී මතුවන ගැටලු සහගත තත්වය. මිනිස් උවමනා දිනෙන් දින වර්ධනය වෙනවා. මිනිස් උවමනා වර්ධනය වෙනවා. නමුත් ඊට සාපේක්ෂව සම්පත් වැඩි වෙන්නේ නැහැ. මිනිස් උවමනා වර්ධනය වන තරමට සම්පත් වැඩි නොවීම ආර්ථික විද්‍යාවේදී හිඟකම කියලා කියනවා. සම්පත් හිඟයි. එනිසා ආර්ථික විග්‍රහයට අනුව හිඟකම කියන සංකල්පය ඇති වෙන්නේ මූලික කරුණු දෙකක් නිසා. එකක් තමයි මිනිස් උවමනාවන්ගේ තියෙන අසීමිත බව. ඔබට පේනවා රූප සටහන දිහා බැලුවහම මිනිස් උවමනා අසීමිතයි. නමුත් එක සපුරා ගන්න ලැබිලා තියෙන සම්පත් ටික සීමිතයි. සීමිත සම්පත් වලින් අසීමිත උවමනා තෘප්තිමත් කර ගැනීමට යාමේදී ඔන්න හිඟකම කියන ගැටලුව ඉස්මතු වෙලා තියෙනවා. මේ හිඟකම කියන සංකල්පය ඇතුලේ ප්‍රධාන කරුණු කීපයක් ගැප් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි හිඟකම කියලා කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. හිඟකම ඇති වුණේ කරුණු දෙකක් නිසානේ දරුවනේ. එකක් තමයි මිනිස් උවමනා අසීමිත වීම. දෙක සම්පත් සීමිත වීම. මේ නිසා තමයි හිඟකම කියන ගැටලුව ඇති වුණේ. හිඟකම කිව්වේ සම්පත් ශූන්‍යයි කියන එක නෙවෙයි. අර රූප සටහන දිහා බැලුවාම ඔබට හිතා ගන්න පුළුවන්. මිනිස් උවමනා අසීමිතයි. ඒ වගේම අර සීමිත සම්පත් කියන එක ඒ ඊතලෙත් අසීමිත වුණා නම් එහෙම වුණා නම් අසීමිත උවමනා අසීමිත සම්පත්. හිඟකම කියන ගැටලුව ඇති වෙන්නේ නැහැ. අනිත් පැත්තට මිනිස් උවමනා ඊතලේ කුඩා වුණා නම් උවමනාත් සීමිතයි සම්පතුත් සීමිතයි. සීමිත උවමනා සීමිත සම්පත් එහෙම වුණා නම් ඒත් හිඟකම කියන ගැටලුව ඇති වෙන්නේ නැහැ. නමුත් ලෝක ස්වභාවය මිනිස් උවමනා අසීමිතයි. ඒ ටික සපුර ගන්න තියෙන සම්පත් ටික සීමිතයි. අන්න ඒ නිසා තමයි හිඟකම කියන ආර්ථික ගැටලුව මතුවන්නේ. ඒ නිසා අපි කියනවා හිඟකම කියලා කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. මොකේද සාපේක්ෂ? අසීමිත උවමනාවන්ට සාපේක්ෂ සංකල්පයක් තමයි හිඟකම කියලා කියන්නේ. දෙවැනි එක අපි කියනවා හිඟකම කියලා කියන්නේ විශ්ව සාධාරණ සංකල්පයක්. It is a universal concept. ලෝකේ රටවල විශාලත්වය අනුව සම්පත් බෙදී යාමේ සම්පත් සැපයුමේ වෙනස්කම් තියෙනවා. අඩු වැඩි වීම තියෙනවා. සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවට වඩා එක්සත් ජනපදයේ එක්සත් රාජධානයේ තියෙන සම්පත් ප්‍රමාණය වැඩි. එනිසා අපිට වඩා වැඩි උවමනා ප්‍රමාණයක් ඒගොල්ලෝ සපුරා ගන්නවා.
සම්පත් සැපයුමේ වෙනස්කම් තියෙනවා, අඩු වැඩිවීම් තියෙනවා. ඒ නිසා මේ සපුරා ගන්න උවමනාවල අඩු වැඩිවීම් තියෙනවා. අපිට වඩා වැඩි උවමනා ප්‍රමාණයක් එක්සත් ජනපදයේ අයවලු සපුරා ගන්නවා. නමුත් මේ සංවර්ධිතද වෙමින් පවතිනද නැත්නම් එක්සත් ජනපදයේද එක්සත් රාජධානියද ශ්‍රී ලංකාවද ඉතියෝපියාවද මේ සෑම රටකම අසීමිත සියලු උවමනා සපුරා ගන්න තරම් ප්‍රමාණවත් පරිදි සම්පත් ලැබිලා නැහැ. ඒ නිසා අපි කියනවා සංවර්ධිත ඌන සංවර්ධිත මේ ලෝකයේ සෑම රටකටම හිඟකම කියලා කියන්නේ පොදු සංකල්පයක්. හිඟකම විශ්ව සාධාරණ සංකල්පයක්. හිඟකම මුළු ලොවටම පොදු සංකල්පයක් කියලා අපි කියනවා. තුන්වෙනි එක තමයි හිඟකම කියන්නේ දරිද්‍රතාවය නොවන බව. දුප්පත්කම දරිද්‍රතාවය පවර්ටි කියන්නේ එකක්. නමුත් හිඟකම කියන්නේ තව එකක්. සියලු අසීමිත උවමනා සපුරා ගැනීමට තරම් සම්පත් ප්‍රමාණවත් නොවීම හිඟකම. නමුත් දරිද්‍රතාවය කියන්නේ ඒක නෙවෙයි. කුටුම්බයකට සිය මූලික මිනිස් අවශ්‍යතාවයන්වත් සපුරාගත නොහැකිවීම, මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම දරිද්‍රතාවය. එනිසා හිඟකම දරිද්‍රතාවය එකිනෙකට වෙනස් සංකල්පයන් දෙකක්. සමාජයේ බැලුවහම දුප්පත් ධනවත් යනාදී වශයෙන් ભેදයක් අපිට දකින්න තියෙනවා. දුප්පත් පුද්ගලයෙකුට එහෙම නැත්නම් දුප්පත් රටකට ධනවත් පුද්ගලයෙකුට හෝ ධනවත් රටකට වඩා අඩු සම්පත් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. වෙනත් විදිහකට කියනවා නම් දුප්පත් පුද්ගලයෙකුට හෝ රටකට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් ධනවත් පුද්ගලයෙකුට හෝ රටකට තියෙනවා. එනිසා ඒක පුද්ගල සම්පත් පරිභෝජනය දිහා බැලුවොත් මේ දුප්පත් පුද්ගලයෙකුට හෝ රටකට වඩා වැඩි සම්පත් පරිභෝජන ප්‍රමාණයක් ධනවත් පුද්ගලයෙකුට හෝ රටකට තියෙනවා. එනිසා දුප්පත් පුද්ගලයෙකුට හෝ රටකට වඩා වැඩි උවමනා ප්‍රමාණයක් ධනවත් පුද්ගලයෙකු ධනවත් රටක් සපුරා ගන්නවා. එහෙමත් නැත්නම් දුප්පත් පුද්ගලයෙකුගේ හෝ රටක ජීවන මට්ටමට වඩා වැඩි ජීවන මට්ටමක් ධනවත් පුද්ගලයෙක් ධනවත් රටක් අත්පත් කරගෙන තියෙනවා. නමුත් මේ කිසිදු පුද්ගලයෙකුට දුප්පත් වේවා ධනවත් වේවා මේ හැමෝටම තමන්ගේ සියලු අසීමිත උවමනා සපුරා ගැනීමට තරම් සරිලන ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් ලැබිලා නැහැ. ඒ නිසා අපි කියන්නේ හිඟකම දරිද්‍රතාවය නෙවෙයි. හිඟකම කියලා කියන්නේ දුප්පත් ධනවත් සෑම පුද්ගලයෙකුටම සෑම රටකටම පොදු වෙච්ච ආර්ථික ගැටලුවක්. හතරවෙනි කාරණාව තමයි ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම කියන එක. මිනිස් උවමනාවන්ගේ ස්වභාවය අසීමිතයි. මේ අසීමිත උවමනා සපුරා ගන්න ලැබිච්ච සම්පත් ටික සීමිතයි. සීමිත සම්පත් වලින් අසීමිත උවමනා සපුරා ගැනීමට යාමේදී හිඟකම කියන ගැටලුව ඇති වුණා. හිඟ සම්පත් වල විකල්ප භාවිතයන් තියෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. ඒ නිසා හිඟකම කරන කොටගෙන සමාජයට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. මේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආර්ථික විද්‍යාව බිහි වුණා. රූප සටහන දිහා බැලුවහම ඔබට පැහැදිලිව පේනවා මිනිස් උවමනාවන්ගේ ස්වභාවය අසීමිතයි. මේක සපුරා ගන්න ලැබිච්ච සම්පත් ටික සීමිතයි. ඒ නිසා ඇති වුණා හිඟකම කියන ගැටලුව. හිඟකම නිසා ඇති වුණා ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආර්ථික විද්‍යාව බිහි වුණා. ඒ නිසා අපි කියනවා ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම කියලා. සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීම කිසි විටකත් කළ නොහැක. සීමිත සම්පත් වලින් සියලු අසීමිත උවමනා සපුරා ගන්න කොහෙත්ම බෑ. ආර්ථික විද්‍යාව තුළින් පිරිමැස්මේ වැදගත්කම අවධාරණය කරන්නේ ඒකයි. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ
අර පිරිමැසුම්දායක බව පිළිබඳ ශාස්ත්‍රයක් විද්‍යාව. එනිසා සියලු උවමනා සපුරා ගන්න අපිට බැරි වුණත් සම්පත් අර පිරිමැස්මෙන් අපි පාවිච්චි කළොත් අපිට පුළුවන් වැඩි උවමනා ප්‍රමාණයක් සපුරා ගන්න. එනිසා ආර්ථික විද්‍යාව මගින් පිරිමැස්මේ වැදගත්කම තමයි අවධාරණය කරන්නේ. ආගම දහම තුළින් කියලා දෙනවා කුළු මීමෙකුසේ අපේ උවමනා ටික තවදුරටත් වර්ධනය කරගන්නේ නැතුව කොහොමද අල්පේච්ඡිත සරල ජීවිතයක් ගත කරන්න කියලා. අසීමිත උවමනා ටික දිගින් දිගටම වැඩි වෙන්න ඉඩ නොදී සරල අල්පේච්ඡිත දිවි පෙවතක් ගෙවන ආකාරය ආගම දහම තුළින් කියලා දෙනවා. ආර්ථික විද්‍යාවෙන් අපි කියලා දෙනවා කොහොමද අසීමිත උවමනා සපුරා ගන්න බැරි වුණත් සම්පත් අර පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම තුළින් වැඩි උවමනා ප්‍රමාණයක් සපුරා ගන්න කියලා. එනිසා අපි ආර්ථික විග්‍රහය තුළින් සියලු අසීමිත උවමනා සපුරා ගැනීමට හැකියාවක් නැහැ. ආර්ථික විද්‍යාව කිව්වේ පිරිමැස්මේ විද්‍යාව කියලා අපි ඒකයි කතා කරන්නේ. එහෙනම් අපි සම්පත් හිඟකම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. සම්පත් හිඟකම තුළ ගැබ් වෙලා තියෙන ප්‍රධාන කරුණු 4ක් අපි ඉගෙන ගත්තා. එකක් හිඟකම කියලා කිව්වේ සාපේක්ෂ සංකල්පයක්. දෙක හිඟකම කියලා කිව්වේ විශ්ව සාධාරණ සංකල්පයක්. තුන හිඟකම කියලා කිව්වේ දුප්පත්කම නෙවෙයි කියන සාධකය. හතරවෙනි එක තමයි ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම කියන එක. හොඳයි. දැන් අපි තේරීම සහ ආවශ්‍යක පිරිවැය කියන සංකල්ප හඳුනා ගනිමු. තෝරා ගැනීම choice. එහෙම නැත්නම් අපි කියනවා තෝරා ගැනීමේ ගැටලුව problem of choice. සම්පත් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. සම්පත් වල තිබුණා ප්‍රධාන ලක්ෂණ දෙකක්. එකක් තමයි සීමිත බව, දෙවෙනි එක විකල්ප භාවිතයන් තිබුණා. සම්පත් සීමිතයි, මේවායේ විකල්ප ප්‍රයෝජන තිබ්බ නිසා මේ සියලු විකල්පයන් අපිට ක්‍රියාත්මක කරන්න බෑ. සියලු විකල්පයන් ක්‍රියාත්මක කළ නොහැකි. එනිසා අපිට සිදු වෙනවා තේරීමක් කරන්න. සම්පත්වල තියෙන විකල්ප භාවිතයන් අතරින් කුමන විකල්පය ක්‍රියාත්මක කරන්න අපි සම්පත් යොදවනවද? කුමන විකල්පය හෝ විකල්පයන් අපිට අතහරින්න සිදු වෙනවද? සම්පත්වල තියෙන විකල්ප භාවිතයන් අතරින් කවර විකල්පය තුළ සම්පත් යොදවන්නේද? කවර විකල්පය හෝ විකල්පයන් අත්හරින්නේද යන්න තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියලා කියන්නේ. තෝරා ගැනීමේ ගැටලුව කියලා කියන්නේ. උසස් පෙළට ලියන මේ අවුරුදු දෙක ඇතුලේ සීමිත සම්පතක්, සීමිත කාලයක්, වසර දෙකක් කියලා කියන්නේ. මේ කාලය ඇතුලේ ඔබට රැකියාවක් කරන්න, උසස් පෙළ කරන්න, ගොවිතැන් කරන්න, පාඨමාලාවක් හදාරන්න, එහෙමත් නැත්නම් ගෙදරට වෙලා නිකන් ඉන්න, මේ සියලු විකල්පයන් ක්‍රියාත්මක කරන්න බෑ. ඔබට සිදු වෙනවා මේ අතරින් එකක් තෝරගන්න. ආර්ථික මිනිසාගේ ලක්ෂණය වෙන්නේ සම්පත් යෙදවිය හැකි විකල්ප භාවිතයන් අතරින් වඩාත් ඵලදායී විකල්පය තෝරා ගැනීම. මොකක්ද අපි තෝරගන්නේ? මේ විකල්ප ප්‍රයෝජනයන් අතරින් වඩාත් ඵලදායී විකල්පය. We have to choose the best alternative use. වඩාත් ඵලදායී විකල්පය තමයි අපි තෝරගන්නේ. ඒ නිසා ඔන්න තෝරා ගැනීමේ ගැටලුව කිව්වේ ඒකයි. හොඳයි. අපි එහෙනම් ඉගෙන ගත්තා සම්පත්වල ස්වභාවය සීමිතයි. මේ සීමිත සම්පත්වල විකල්ප භාවිතයන් තියෙනවා, එහෙමත් නැත්නම් විකල්ප ප්‍රයෝජනයන් තියෙනවා. හැබැයි මේ සියලු විකල්පයන් ක්‍රියාත්මක කරන්න සම්පත් ප්‍රමාණවත් නැහැ. සියලු විකල්පයන් ක්‍රියාත්මක කළ නොහැකි. අපිට සිදු වුණා වඩාත් ඵලදායී විකල්පය තෝරගන්න. ඔබ තෝරගත්ත උසස් පෙළ කරනවා කියලා. ඒ වගේමයි මේ උසස් පෙළ කරද්දිත්
ඔබට තිබුණා මම කොමර්ස් කරනවද සයන්ස් කරනවද මැත්ස් කරනවද ආර්ට් කරනවද එහෙම නැත්නම් තාක්ෂණික විෂය ධාරාව හදාරනවද කියලා තේරීමක් කරන්න. නමුත් ඔබ තෝරගත්තා කොමර්ස් කරනවා. තව කෙනෙක් තෝරගත්තා ආර්ට් කරනවා. ඔබේ මිතුරෙක් හෝ මිතුරියක් තීරණය කළා මම සයන්ස් කරනවා. මම මැත්ස් කරනවා කියලා. නමුත් මේ අවුරුදු දෙකේ ඔබට මේ විෂය ධාරාවන් සියල්ලම කරන්න බෑ. ඔබට සිදු වුණා වඩාත් ඵලදායී විකල්පය තෝරගන්න. කිසියම් සම්පතක පවතින විකල්ප භාවිතයන් අතරින් වඩාත් ඵලදායී විකල්පය තෝරා ගැනීමේදී ඒ සම්පතින් කළ හැකිව තිබූ සෙසු විකල්පයන් ඔබට සමාජයට ආර්ථිකයට හෝ රටට අහිමි වෙනවා. කිසියම් සම්පතකින් පවත්නා විකල්ප භාවිතයන් අතරින් වඩාත් ඵලදායී විකල්පය තෝරා ගැනීමේදී ඒ සම්පතින් කළ හැකිව තිබූ සෙසු විකල්පයන් අහිමි වෙනවා. එසේ අහිමි වන විකල්පයන් අපි අත්හැරීම එහෙම නැත්නම් කැපකිරීම කියලා කියනවා. ඔබ උසස් පෙළ තෝරා ගැනීම නිසා රැකියාවක් කිරීම නිසා උපයාගත හැකිව තිබූ ආදායම අහිමි වුණා. ගොවිතැන් කිරීම තුළින් උපයාගත හැකිව තිබූ ආදායම අහිමි වුණා. පාඨමාලාවක් හැදෑරීම තුළින් ලබාගත හැකිව තිබූ දැනුම ඔබට නොලැබී ගියා. ඒ වගේමයි ඔබ උසස් පෙළට කොමර්ස් කරනවා කියලා තීරණය කළාට පස්සේ ඔබට දැන් සයන්ස් කිරීමෙන් ලබාගත හැකිව තිබූ දැනුම හෝ ප්‍රතිඵලය අහිමි වුණා. මැත්ස් කිරීම තුළින් ඔබට ලබාගත හැකිව තිබූ දැනුම ප්‍රතිඵලය අහිමි වුණා. තාක්ෂණික විෂය ධාරාවක් හැදෑරීම තුළින් කලා විෂය ධාරාව හැදෑරීම තුළින් ඔබට ලබාගත හැකිව තිබූ දැනුම ප්‍රතිඵලය අහිමි වුණා. එනිසා ඔබට සිදු වෙනවා වඩාත් ඵලදායී විකල්පය තෝරා ගැනීමේදී සෙසු විකල්පයන් අත්හරින්න එහෙම නැත්නම් කැප කරන්න. එසේ කැප කරන ලද විකල්පයන් අතර තියෙන හොඳම විකල්පයට අපි ආර්ථික විද්‍යාවේදී කියනවා ආවශ්‍යක පිරිවැය කියලා. opportunity cost. හිඟ සම්පත්වල පවත්නා විකල්ප භාවිතයන් අතරින් වඩාත් ඵලදායී විකල්පය තෝරා ගැනීමේදී සමාජයට අහිමි වූ විකල්පයන් අතර තියෙන හොඳම විකල්පය. හිඟ සම්පත්වල පවතින විකල්ප භාවිතයන් අතරින් වඩාත් ඵලදායී විකල්පය තෝරා ගැනීමේදී සමාජයට අහිමි වූ අත්හරින ලද කැප කරන ලද විකල්පයන් අතර තියෙන හොඳම විකල්පයේ වටිනාකම අපි කියනවා ආවශ්‍යක පිරිවැය කියලා. ඔබ උසස් පෙළ කිරීම නිසා ඔබට අහිමි වෙච්ච විකල්පයන් අතර තියෙන හොඳම දේ රැකියාවක් කිරීම තුළින් උපයාගත හැකිව තිබූ ආදායම නම් ඒක තමයි ඔබ උසස් පෙළ කිරීමේ ආවශ්‍යක පිරිවැය. ඔබ උසස් පෙළ කරන්න නැතුව මේ අවුරුදු දෙක ඇතුලේ රස්සාවක් කළා නම් ඔබට මාසෙකට රුපියල් 15000 ගානේවත් රැකියාවකට ගියා නම් මේ මාස 24ට අවුරුදු දෙකට ඔබට උපයාගත හැකිව තිබූ ආදායම ෆොන්සේකා කියන්න බලන්න 15000 වැඩි කිරීම 24 15000 දෙකක් 1,80,000යි අවුරුද්දකට එහෙනම් අවුරුදු දෙකට 3,60,000 ඔබට උපයාගත හැකිව තිබූ ආදායම මොනිට ඊයයිද 3,60,000යි. නමුත් ඔබ ලක්ෂ 3මාරක් 4ක් අතර මේ ප්‍රමාණයක් එපා කියලා තමයි ඔන්න උසස් පෙළ කරන්න ඔබ තීරණය කළේ. වීරරත්න ලක්ෂ 3මාරකට 4කට ටටා බායි කියලා ඔන්න ඔබ උසස් පෙළ කරනවා. ඔබ තීරණය කළා නෑ මට ලක්ෂ 3මාර 4 එපා මම කරන්නේ උසස් පෙළ. ඒ තීරණය ඔබේ වඩාත් ඵලදායී තේරීමද? ඔබ උසස් පෙළ කරලා ඔබ F සාමාර්ථ 3ක් ගතහොත්
එදාට ඔබට හිතෙන්න පුළුවන් අපරාධේ මම උසස් පෙළ කළේ කියලා. එහෙම හිතෙනවා නම් ඔබේ තේරීම නිවැරදි නෑ. එහෙම හිතෙනවා නම් අපරාධ කියන පසුතැවීම ඇති වෙනවා නම් ඔබ උසස් පෙළ කරන්න ගත්ත තීරණය ඔබේ වඩාත් ඵලදායී විකල්පය නොවේ. ඔබට තිබුණා රැකියාවක් කරන ගම 3,60,000ක් ලක්ෂ 4කට ආසන්න මුදලක් උපයා ගනිමින් F සාමාර්ථ 3ක් ගන්න. මොකද F සාමාර්ථ 3ක් ගන්න ඉස්කෝලේ යන්න ඕනද? දුලානේ F 3ක් ගන්න ටියුෂන් යන්න ඕනද? නෑ. ඔබට තිබුණා රැකියාවට යන ගමන් සෙනසුරාදාට ඉරිදට චුට්ටක් මොනවා හරි කොහෙන් හරි ඉගෙනගෙන රුපියල් ලක්ෂ 3.5ක 4කට ආසන්න ආදායමක් උපයමින් පුද්ගලිකව හරි විභාගයට අයදුම් කළා F සාමාර්ථ 3ක් ගන්න. එසේ වුවහොත් අන්න ඔබ ලක්ෂ 4ක් උපයාගෙන F 3කුත් අරගෙන. නමුත් ඔබ ලක්ෂ 3.5ක් 4ක් කැප කරලා උසස් පෙළ විභාගයට අවුරුදු 2-3ක් මහන්සි වෙලා ඔබ F සාමාර්ථ 3ක් ගන්නවා කියලා කියන්නේ ඔබේ තේරීම සාර්ථක නැහැ. ඔබේ තේරීම නිවැරදි නැහැ. ඒ නිසා ආර්ථික මිනිසෙකු වශයෙන් ඔබ තීරණය කරන්න ඕන මම තෝරාගත්ත දේ මට සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඔබ උසස් පෙළ කිරීමේ අවශ්‍යක පිරිවැය රැකියාවක් කිරීමෙන් උපයාගත හැකිව තිබූ ආදායම. තවත් විදියකට ඔබට හිතෙන්න පුළුවන් දැන් මම කොමර්ස් කරන්න තෝරගත්තා. කොමර්ස් කරන්න තෝරාගත්ත ඒ තේරීම ඔබේ ඵලදායී විකල්පයද? ඔබේ කැමැත්තෙන් ඔබට හැකියාව ඇතිව කරගත් ඔබේ තේරීමද? එසේ නොමැතිව සමහර දරුවෝ ආර්ට් කලා කියන නිග්‍රහයෙන් බේරීම සඳහා කොමර්ස් කියලා කරනවා. කොමර්ස් කරලා ඔබ ගත්ත ප්‍රතිඵලය F3ක් වුණොත් අන්න එදාට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධේ මම ආර්ට් කළා නම් C3ක් හරි ගන්නවා. එහෙම හිතුණොත් ඔබ කොමර්ස් කරන්න ගත්ත තීරණය නිවැරදි නෑ. ඔබේ තේරීමට වඩා අවශ්‍යක පිරිවැයේ වටිනාකම එහෙම වුණොත් වැඩි. ඒ නිසා එසේ විය නොහැකි. ඔබ කොමර්ස් කරන්න තීරණය කළා. ඔබේ සමාන ප්‍රතිඵල තියෙන ඔබත් එක්කම හිටපු ඔබේ මිතුරෙක් හෝ මිතුරියක් සමහර විට තීරණය කළා සයන්ස් කරනවා කියලා. තව කෙනෙක් මැත්ස් කරනවා කියලා. ඔබ කොමර්ස් පන්තියේ වාඩි වුණා. ඔබ කොමර්ස් කරලා ඔබ ගන්නවා ඒ සාමාර්ථ 3ක්. අරගෙන ඔබ විශ්වවිද්‍යාලයේ සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි ඔබේ සමාන ප්‍රතිඵල ගත්ත ඔබේ මිතුරා හෝ මිතුරිය සයන්ස් කිරීමට මැත්ස් කිරීමට තීරණය කළා. එයා F සාමාර්ථ 3ක් ගන්නවා. අන්න එදාට එයාට හිතෙනවා අපරාධේ මම සයන්ස් කළේ. අපරාධේ මම මැත්ස් කළේ. මම කොමර්ස් කළා නම් ඒ 3ක් අරගෙන විශ්වවිද්‍යාලය යනවා. ඒ නිසා ආර්ථික මිනිසෙකු වශයෙන් ඔබ සියලු දෙනාම අපි සියලු දෙනාම මේ සම්පත්වල තියෙන විකල්ප භාවිතයන් අතරින් තේරීමක් කරනවා. ඒ තේරීම වඩාත් ඵලදායී විකල්ප අවස්ථාව තෝරා ගැනීම සඳහා අපි සියලු දෙනාම වග බලා ගත යුතුයි. අපිට කොහෙවත් පසුතැවීම කියන දේ ඇති වෙන්න බෑ. රූප සටහන දිහා බැලුවහම ඔබට පෙවුණා ඔබ අවුරුදු 2ක මේ කාල සීමාව තුළ උසස් පෙළ හැදෑරීම තෝරාගත්තා. ඒ නිසා ඔබට අහිමි වුණ දේවල් ටික තිබුණා. ඒ අහිමි වෙන දේවල් ටික අතර තිබිච්ච හොඳම දේ රැකියාවක් කිරීමෙන් උපයාගත හැකිව තිබූ ආදායම. එහෙනම් ඒක තමයි උසස් පෙළ කිරීමේ අවශ්‍යක පිරිවැය කියලා කියන්නේ. ආර්ථික විද්‍යාවට අනුව අපි කියනවා අපි කරන සෑම ක්‍රියාවකම අවශ්‍යක පිරිවැයක් තියෙනවා. ඔබ කරන මම කරන අපේ ආර්ථිකය සමාජය මේ කරන සෑම ක්‍රියාවකම අවශ්‍යක පිරිවැයක් තියෙනවා. සෑම තෝරා ගැනීමක් පිටුපසම අත්හැරීමක් කැපකිරීමක් තියෙනවා
ඒ කියන්නේ ආවශ්‍යක පිරිවැයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා නිෂ්පාදනයේද පරිභෝජනයේද ආයෝජනයේද මේ සෑම ආර්ථික කටයුත්තකම ආවශ්‍යක පිරිවැයක් දකින්න තියෙනවා කියලා. හොඳයි. අපි බලමු එහෙනම් නිෂ්පාදනයේ ආවශ්‍යක පිරිවැය කියන එක සම්බන්ධයෙන්. හිඟ සම්පත්වල පවතින විකල්ප භාවිතයන් අතරින් වඩාත් ඵලදායී විකල්පයේ තෝරා ගැනීමේදී සමාජයට අහිමි වූ විකල්පයන් අතර තියෙන හොඳම විකල්පයේ වටිනාකම අපි කිව්වා ආවශ්‍යක පිරිවැය කියලා. එහෙමනම් හිඟ සම්පත් යෙදවිය හැකි විකල්ප නිෂ්පාදන අවස්ථාවන් රාශියක් අතරින් වඩාත් ඵලදායී විකල්ප අවස්ථාව තෝරා ගැනීමේදී සමාජයට අහිමි වූ හොඳම විකල්ප නිෂ්පාදන අවස්ථාව අපි කියනවා නිෂ්පාදනයේ ආවශ්‍යක පිරිවැය කියලා. අපි උදාහරණයක් ගත්තොත් සීමිත සම්පත් පිටි කිලෝ 5. මේකෙන් අපිට පාන් හදන්න පුළුවන්, ආප්ප හදන්න පුළුවන්, ඉන්දියාප්ප හදන්න පුළුවන්, රොටි, තෝසේ, පරාටේ ගොඩක් දේවල් හදන්න පුළුවන්. මේකෙන් අපි තෝරගත්තා වඩාත්ම ඵලදායී විකල්පය පාන් කියලා අපි තෝරගත්තොත් අපිට කරන්න පුළුවන් ඉතුරු දේ ආප්ප, ඉන්දියාප්ප, රොටි, තෝසේ දැන් හදන්න බෑ. පාන් නිෂ්පාදනය තෝරා ගැනීම නිසා ආප්ප, ඉන්දියාප්ප, රොටි, තෝසේ මේ විකල්ප නිෂ්පාදන අවස්ථාවන් ටික අහිමි වුණා. අත්හැරීමට සිදු වුණා. මේ අත්හරින ලද විකල්පයන් අතර තියෙන හොඳම විකල්පය අපි ආප්ප කියලා හිතුවොත් එහෙනම් පාන් නිපදවීමේ ආවශ්‍යක පිරිවැය ආප්ප නිෂ්පාදනය තුළින් උපයාගත හැකිව තිබූ ආදායම. අන්න නිෂ්පාදනයේ ආවශ්‍යක පිරිවැය. නිෂ්පාදන ක්‍රියාවක වගේම පරිභෝජන ක්‍රියාවකත් ආවශ්‍යක පිරිවැයක් තියෙනවා. හිඟ සම්පත් යෙදවිය හැකි විකල්ප පරිභෝජන අවස්ථාවන් රාශියක් අතරින් වඩාත් ඵලදායී විකල්ප පරිභෝජන අවස්ථාව තෝරා ගැනීමේදී සමාජයට ඔබට රටට අහිමි වූ හොඳම විකල්ප පරිභෝජන අවස්ථාව පරිභෝජනයේ ආවශ්‍යක පිරිවැය. අයිත් කිව්වොත් හිඟ සම්පත් යෙදවිය හැකි විකල්ප පරිභෝජන අවස්ථාවන් රාශියක් අතරින් වඩාත් ඵලදායී විකල්ප පරිභෝජන අවස්ථාව තෝරා ගැනීම වෙනුවෙන් සමාජයට අහිමි වූ අත්හරින ලද හොඳම විකල්ප පරිභෝජන අවස්ථාව පරිභෝජනයේ ආවශ්‍යක පිරිවැය. අපි හිතමු නිදර්ශනයක් විදිහට රුපියල් 200ක් තියෙනවා. ඔයා ගන්න. ඔයාට ගෙදරින් ඉස්කෝලේ යන්න රුපියල් 200ක් දෙනවා. උදේට කන්න හෝ බඩගින්න නිවා ගැනීම සඳහා. ඔය 200 අරගෙන ඔයා යනවා කැන්ටිමට. ගිහිල්ලා ඔයා බලනවා මොනවද මම කන්නේ. ඔයාට ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න පුළුවන්, නිකන් රයිස් එකක් කන්න පුළුවන්, ඉන්දියාප්ප ටිකක් කන්න පුළුවන්, ෂෝට් ඊට්ස් මොනවා හරි කන්න පුළුවන්, කොත්තුවක් කන්න පුළුවන්, වෙන මොනවා හරි තියෙන දෙයක් ඔබට කන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම කන්න බෑ රුපියල් 200. ඔබට සිදු වෙනවා තෝරා ගැනීමක් කරන්න. ඔබ තෝරගන්නවා රයිට් මම ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. අද දවල්ට මම ෆ්‍රයිඩ් රයිස් කනවා. එහෙනම් අර නෝමල් රයිස් එක ඔබට අතහරින්න වෙනවා. ඔබට කොත්තුව අතහරින්න වෙනවා. ඉන්දියාප්ප ටික ෂෝට් ඊට්ස් එක දැන් ඔබට අතහරින්න වෙනවා. ඔබ තෝරගත්තා ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි කන්න කියලා. අර අත්හරපු පරිභෝජන අවස්ථා ටික තියෙන්නේ නෝමල් රයිස් එක, ස්ට්‍රිං හොපර්ස් ටික, කොත්තුව, ෂෝට් ඊට්ස් එක. මේ අත්හරින ලද පරිභෝජන අවස්ථාවන් අතර තිබිච්ච හොඳම දේ නෝමල් රයිස් එක නම් ඒක තමයි ආවශ්‍යක පිරිවැය. ෆ්‍රයිඩ් රයිස් එක පරිභෝජනය කිරීමේ ආවශ්‍යක පිරිවැය නෝමල් රයිස් එකත් පරිභෝජනය කිරීම නිසා අහිමි වූ තෘප්තිය. ෆ්‍රයිඩ් රයිස් එක කාලේ වුණාට පස්සේ ඔබට හිතුනොත් අපරාධ මේ මොන ජරාවක්ද මීට වඩා හොඳයි නෝමල් රයිස් එක කෑවා නම් කියලා අන්න ඔබේ තේරීම නිවැරදි නෑ. එනිසා පරිභෝජනයේ ආවශ්‍යක පිරිවැයක් තියෙනවා. සීමිත සම්පත් යෙදවිය හැකි
විකල්ප පරිභෝජන අවස්ථාවන් රාශියක් අතරින් වඩාත් ඵලදායී පරිභෝජන අවස්ථාව තෝරා ගැනීමේදී අහිමි වූ පරිභෝජන අවස්ථාවන් අතර තියෙන හොඳම පරිභෝජන අවස්ථාව පරිභෝජනය අවස්ථාව. ඔබ තීරණය කළා ෆ්‍රයිඩ් රයිස් එක කනවා කියලා. ඒකේ අවශ්‍යක පිරිවැය ඔබ හිතුවා නෝමල් රයිස් එකක් තමයි කියලා. හැබැයි තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එක කන්න නැතුව අපරාධේ ඉන්දියාප්ප ටිකක් කෑවා නම් හොඳයි කියලා. තව කෙනෙකුට හිතන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එක කාලා ඉවර වෙලා අපරාධේ ඊට වඩා හොඳයි කොත්තු රොටිය කෑවා නම් කියලා. ඒ කියන්නේ හැම කෙනාටම අවශ්‍යක පිරිවැය නෝමල් රයිස් එක වෙන්නේ නැහැ. ෆ්‍රයිඩ් රයිස් එකක් කෑමේ අවශ්‍යක පිරිවැය කෙනෙකුට නෝමල් රයිස් එක. තව කෙනෙකුට ෂෝට් ඊට්ස් එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට ස්ට්‍රින්ග් හොපර්ස් වෙන්න පුළුවන්. තව කෙනෙකුට කොත්තුව වෙන්න පුළුවන්. තව කෙනෙකුට එයා කැමති තව දෙයක් වෙන්න පුළුවන්. අවශ්‍යක පිරිවැය කියන්නේ ආත්මගත සංකල්පයක්, පුද්ගල භාවයන් හා හැඟීම් එක්ක ගැබ් වෙලා තියෙන දෙයක්. ඒ නිසා පරිභෝජනයේ අවශ්‍යක පිරිවැයක් තියෙනවා. ඊළඟට අපි කියනවා ආයෝජනයේ අවශ්‍යක පිරිවැය. නිෂ්පාදනයේ අවශ්‍යක පිරිවැය, පරිභෝජනයේ අවශ්‍යක පිරිවැය, ආයෝජනයේ අවශ්‍යක පිරිවැය. සීමිත සම්පත් යෙදවිය හැකි විකල්ප ආයෝජන අවස්ථාවන් රාශියක් හෝ කීපයක් අතරින් වඩාත් ඵලදායී විකල්ප ආයෝජන අවස්ථාව තෝරා ගැනීමේදී අහිමි වන හොඳම විකල්ප ආයෝජන අවස්ථාව ආයෝජනයේ අවශ්‍යක පිරිවැය. අපි නිදර්ශනයක් දිහා බැලුවොත් ඔබ ගාව තියෙනවා රුපියල් මිලියනයක් 1 මිලියන්. මේ මිලියනෙන් ඔබ මොකද කරන්නේ? පෙසර රුපියල් මිලියනයක් ඔබට ලැබුණා. ඔබ ගාව තියෙනවා රුපියල් මිලියනයක්. මේ මිලියනය යොදාගෙන ඔබ මොකද කරන්නේ? ඔබට පුළුවන් මේ මිලියනය අරගෙන ආයෝජනය කරන්න. අපි විකල්ප ආයෝජන අවස්ථාවන් කීපයක් දෙස බැලුවොත් ඔබට පුළුවන් මේ මිලියනය යොදාගෙන 25% විතර ලාභ ලැබෙන ව්‍යාපාරයක් ආරම්භ පුළුවන්. 25% ලාභ ලැබෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ලාභාංශ ලැබෙන සමාගමක කොටස් මිලට ගන්න. අපි හිතමු 20%ක් විතර ලාභාංශ ලැබෙන සමාගමක කොටස් මිලට ගන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් මේ සල්ලි ටික කාට හරි ණයට දෙන්න, නැත්නම් පොලියට දෙන්න. අපි හිතමු 18%ක් විතර පොලිය ආදායමක් ලැබෙන විදිහට ගිනි පොලියට දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ස්ථාවර තැන්පතුවක දාන්න. 15%ක් පොලිය ගෙවන මූල්‍ය ආයතනයක FD එකක් ඔබට දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ සල්ලි ටික මේ මිලියනය ගිහිල්ලා ඉතිරි කිරීමේ තැන්පතුවක දාන්න පුළුවන්. 100%ක් 6ක් වගේ පොලිය ආදායමක් හිමි වෙනවා. මිලියනයක් ඔබ සතුයි. ඔන්න අපි කිව්වා දැන් විකල්ප ප්‍රයෝජන ටික. මේ ටිකෙන් ඔබ මොකද්ද කරන්නේ? ජෝසප් මේ මිලියනේ ව්‍යාපාරයක් ආරම්භ කරනවද? කොටස් මිලදී ගන්නවද? ණයට දෙනවද? FD එකක් දානවද? එහෙම නැත්නම් normal savings account එකක දාන? තීරණය ඔබ සතුයි. ආර්ථික මිනිසා වශයෙන් ආයෝජකයා හෝ මේ සම්පත් හිමි මිලියනයේ හිමි ඔබ තීරණය කරනවා right මම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. 25%ක ලාභ හිමි ව්‍යාපාරයක් කරනවා. එහෙමනම් ඔබට දැන් මේ මිලියනයේ ව්‍යාපාරයේ දෙවුවට පස්සේ ඔබට තව දුරටත් කොටස් මිලදී ගන්න සල්ලි නැහැ. ඔබට පොලියට ණයට දෙන්න සල්ලි නැහැ. FD එක දාන්නත් බෑ, SD එක දාන්නත් බෑ. ඔබට ඒ ටික අත්හරින්න සිදු වෙනවා. ඒ අත්හරින්න ලද විකල්පයන් අතර තියෙන හොඳම දේ සංඛ්‍යාත්මකව බැලුවොත් 20%ක් ලාභ ලැබෙන ව්‍යාපාරයක් ආරම්භීම. එහෙනම් ඒක තමයි ඔබේ අවශ්‍යක පිරිවැය. ඔබේ අවශ්‍යක පිරිවැය කිව්වට මේ මිලියනය ආයෝජනය කිරීමේ 125ක ලාභ ලැබෙන ව්‍යාපාරයක් ආරම්භීමේ අවශ්‍යක පිරිවැය තමයි අර 120ක ලාභාංශ ලැබෙන ව්‍යාපාර කොටස් මිලදී ගැනීම නිසා අහිමි වෙච්ච ආදායම. 120ක
ලාභාංශ ගෙවන කොටස් සමාගමක කොටස් මිලදී ගැනීමට යාම තුළින් උපයාගත හැකිව තිබූ ඒ ආදායම තමයි ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යක පිරිවැය වෙන්නේ. එහෙනම් නිෂ්පාදනයද පරිභෝජනයද ආයෝජනයද මේ කියන සෑම තේරීමක් සෑම ආර්ථික ක්‍රියාවක් පිටුපසම අවශ්‍යක පිරිවැයක් දකින්න තියෙනවා. හොඳයි. අපි කිව්වා සෑම තේරීමක් පිටුපසම අවශ්‍යක පිරිවැයක් තියෙනවා කියලා. නිෂ්පාදනය, පරිභෝජනය, ආයෝජනය මේ කරන ඕනෑම ක්‍රියාකාරකමක අවශ්‍යක පිරිවැයක් දකින්න තියෙනවා කියලා කිව්වා. නමුත් ඔබ දන්නවා ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක්. මේක න්‍යායන්ගේ ස්වභාවය ගතිකයි කියලා අපි කියලා දුන්නා. එහෙම නැත්නම් න්‍යායික අපගමනයන් සහිතයි කියලා කිව්වා. ඒ කියන්නේ කියන දේවල් ඒ අයුරින්ම ඉටු නොවෙන්න පුළුවන්. විෂමචාරී වූ මිනිස් හැසිරීම නිසා. අපි කරන සෑම ක්‍රියාවකම අවශ්‍යක පිරිවැයක් තියනවා කියලා කිව්වත් අවශ්‍යක පිරිවැයක් දකින්න බැරි අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අවශ්‍යක පිරිවැය ශූන්‍ය වන අවස්ථාවක් තියෙනවා. ශූන්‍ය අවශ්‍යක පිරිවැයක් සහිත අවස්ථා. අවශ්‍යක පිරිවැය ශූන්‍ය වන ප්‍රධාන අවස්ථා තුනක් අපි හඳුනා ගන්නවා. පළවෙනි එක තමයි සම්පත් පිරිවැයක් නොමැති ස්වභාව ධර්මයේ දායාදයන්. සම්පත් පිරිවැයක් නොමැති ස්වභාව ධර්මයේ දායාදයන්. උදාහරණයක් විදිහට වාතය, හිරු එළිය, වැසි ජලය, ස්වභාවික සුළං. සම්පත් පිරිවැයක් නැහැ. ස්වභාව ධර්මයේ දුන්න අසීමිත සැපයුමක් සහිත දේවල්. හිරු එළිය විකල්ප භාවිතයන් තියෙනවා. නමුත් සැපයුම අසීමිතයි. හිරු එළියෙන් ඔබට රෙදි ටික වේල ගන්න පුළුවන්, වී ටික වේල ගන්න පුළුවන්, මිරිස් ටික වේල ගන්න පුළුවන්. ඒ වගේමයි විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. සෝලාර් සිස්ටම් ඇසුරු කොටගෙන වතුර රත් කරන්නත් පුළුවන් වුණනම් උණු වතුර සිස්ටම්. ඒ වගේමයි විදේශිකයන්ට ඇවිල්ලා අවුව තපින්නත් පුළුවන්. විකල්පයන් රාශියක් තියෙනවා. ඔබ හිරු එළියෙන් රෙදි ටික වේල ගත්තා කියලා විදුලිය නිෂ්පාදනය කරන්න බැරිද? ඔබ හිරු එළියෙන් වී ටික වේල ගත්තා කියලා, දර ටික වේල ගත්තා කියලා, මිරිස් ටික වේල ගත්තා කියලා අර විදුලිය උත්පාදනය කරන යන්ත්‍ර ඇන හිටිනවද සෝලාර් සිස්ටම්? නැහැ. ඒ නිසා අපි කියනවා මේ විකල්පයන් සියල්ල ක්‍රියාත්මක කරගත හැකියි. අවශ්‍යක පිරිවැයක් නැහැ. ඒ වගේමයි ස්වභාවික සුළං. අසීමිත සැපයුමක් තියෙන්නේ. විකල්පයන් තියෙනවා. ඔබට මේ ස්වභාවික සුළඟේ ආස්වාදය ලබන්න පුළුවන්. අවුව නැති වෙලාවක අපිට සුළඟෙන් රෙදි ටික වියලා ගන්න පුළුවන්. ඒ වගේමයි සුළං බලාගාර තියෙනවා. සුළඟ ඇසුරු කොට ගනිමින් විදුලිය නිෂ්පාදනය කරනවා. එනිසා මේ ස්වභාවික සුළඟින් ඔබ රෙදි ටික වියලා ගැනීමට තීරණය කළා කියලා සුළං බලාගාරවල සුළං පෙති කැරකෙවෙන්නේ නැතුව තියෙනවද? විදුලිය නිෂ්පාදනය කරන්න හැකියාවක් නැද්ද කියන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේ විකල්පයන් සියල්ල ක්‍රියාත්මක කරගත හැකි සම්පත් පිරිවැයක් නැති ස්වභාව ධර්මයේ දායාදයන්. විකල්පයන් සියල්ල ඉටු කරගන්න පුළුවන්. අත්හැරීමක් කැපකිරීමක් නැහැ. ඒ කියන්නේ අවශ්‍යක පිරිවැයක් නැහැ. දෙවෙනි අවස්ථාව තමයි විකල්ප භාවිතයන් නොමැති තෝරා ගැනීම. විකල්ප ප්‍රයෝජන නොමැති තෝරා ගැනීම. එක භාවිතයක් විතරයි තියෙන්නේ. සිංහල භාෂාවේ හැටියට විකල්ප කියන වචනේ යෙදෙන්න නම් භාවිතයන් එකකට වැඩි ගණනක් තියෙන්න ඕන. අවම වශයෙන් දෙකක්වත්. තියෙන්නේ එක භාවිතයක් පමණයි නම් ඒක තෝරගත්ත කියලා අත්හැරීමක් කැපකිරීමක් නැහැ. අත්හැරීමක් කැපකිරීමක් නැහැ කියන්නේ අත්හැරපු දේවල් අතර හොඳම දෙයක්. ඒ කියන්නේ අවශ්‍යක පිරිවැයකුත් දකින්න නැහැ. නිදර්ශනයක් වශයෙන් අපිට කියන්න පුළුවන් මිනි පෙට්ටිය, සිහිවටන පළක, සංචාරක ආකර්ෂණයට තියෙන දියැලක්, රේල් පාරක් අපිට ගන්න පුළුවන්. මිනි පෙට්ටිය විකල්ප ප්‍රයෝජන තියනවද? අපි මිනි පෙට්ටිය යොදාගන්නේ කවුරු හරි මියදුනහම
අවසන් කටයුතු කිරීම සඳහා ඔය මිනිපෙට්ටියට දාලා කාගේ හරි අවසන් කටයුතු කළා කියලා අත්හැරෙන දෙයක් තියනවද? මිනිපෙට්ටිය ගෙදර නිදාගන්න අපි ගේන්නේ නැහැ. කාමරය ඇතුලේ කොච්චර ඉඩ නැති වුණත් අපි මිනිපෙට්ටියක් ගේන්නේ නැහැ තව කෙනෙකුට නිදාගන්න. ඒ වගේමයි ඔබේ දැන් සාමාන්‍ය පෙළ ඉවර වෙලා සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත පොත්පත් රාශියක් තියෙනවා. අඳින්න නැති ඇඳුම් තියෙන්න පුළුවන්. මේවා දාන්න තැනක් නැහැ. පොත් ටික විසි කරන එකත් හොඳ නැහැ. ඒ නිසා ගෙදරින් යෝජනා කරනවා පුතේ අල්මාරියක් ගෙනල්ලා තියන්නත් කාමරය ඇතුලේ ඉඩ කඩ නැහැ. අපි ගේමු මිනිපෙට්ටියක්. ගෙනල්ලා ඔය පොත්පත් ටිකයි අඳින්න නැති ඇඳුම් ටිකයි පරණ සෙරප්පු සපත්තු ටිකයි ඕක ඇතුළට දාලා වහලා අපි ඕක ඇඳ යටට තල්ලු කරමු කියලා කියනවද? එහෙම ගේනවද? සෙනලි ගේනවද? ගේන්නේ නැහැ. ඒ නිසා විකල්ප භාවිතයක් නැහැ. එහෙනම් මිනිපෙට්ටියේ කවුරු හරි මියදුනහම දාලා අවසන් කටයුතු කළා කියලා අත්හැරෙන දෙයක් නැහැ. ඒ කියන්නේ අවශ්‍යක පිරිවැයකුත් නැහැ. අපි කතා කළේ මිනිපෙට්ටිය ගැන. එහෙම නැතුව මිනිපෙට්ටිය හදන්න ගත්ත ලෑලි ටික ගැන නෙවෙයි. මිනිපෙට්ටිය හදන්න ගත්ත ලෑලි ටිකෙන් මිනිපෙට්ටිය හදන්න තිබුණා, ඩෙස් එකක් හදන්න තිබුණා, අල්මාරියක් හදන්න තිබුණා, ඇඳක් හදන්න තිබුණා. අන්න විකල්ප භාවිතයන් තියෙනවා. ලෑලි ටිකේ විකල්ප භාවිතයන් තියෙනවා. ලෑලි ටිකෙන් මිනිපෙට්ටිය සෑදීමේ අවශ්‍යක පිරිවැයකුත් තියෙනවා. නමුත් අපි කතා කළේ ඒ ලෑලි ටික ගැන නෙවෙයි. අපි කතා කළේ මිනිපෙට්ටිය ගැන. මිනිපෙට්ටියේ කවුරු හරි මියදුනහම දාලා අවසන් කටයුතු කිරීම නිසා ඔන්න අවශ්‍යක පිරිවැයක් හටගන්නේ නැහැ. සංචාරක ආකර්ෂණය සඳහා තියෙන දියැල් ලස්සනයි. නියම දියැල් කඩා හැලෙන්න ලස්සනයි. බලන්න ආසයි. ඒ නිසා සුන්දරයි. සංචාරකයෝ එනවා, නරඹනවා, බලලා යනවා. සංචාරකයෝ ඇවිල්ලා මේ දියැල්ල නැරඹුවා කියලා අපිට අත්හැරෙන දෙයක් නැහැ. මොකද ඒ දියැල්ල වෙන ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අත්හැරීමක් නැහැ, කැපකිරීමක් නැහැ. එහෙනම් කැප කරපු දේවල් අතර හොඳම දෙයක් ඒ කියන්නේ අවශ්‍යක පිරිවැයකුත් නැහැ. තුන්වෙනි එක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සේවා වියුක්ත සම්පත් යොදා ගැනීම. එහෙම නැත්නම් සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කිරීමේදී අපි කියනවා අවශ්‍යක පිරිවැය ශූන්‍යයි කියලා. සේවා වියුක්ත ශ්‍රමය වෙන්න පුළුවන්, සේවා වියුක්ත භූමියක් වෙන්න පුළුවන්, සේවා වියුක්ත ප්‍රාග්ධනයක්, යන්ත්‍රයක්, සූත්‍රයක් වෙන්න පුළුවන්. මේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අලුතින් යොදා ගැනීමේදී අවශ්‍යක පිරිවැයක් හටගන්නේ නැහැ. ප්‍රයෝජනයට නොගත් සම්පතක්, භාණ්ඩයක් යලි ප්‍රයෝජනයට ගැනීමේදී අවශ්‍යක පිරිවැයක් හටගන්නේ නැහැ කියලා අපි කියනවා. උදාහරණයකට ගත්තොත් අපි හිතමු ඇන්ලි පර්චස් 40ක 50ක ඉඩම් කෑල්ලක් තියෙනවා. ඉතින් මේක කැලෑ වෙලා තියෙන්නේ. ප්‍රයෝජනයට අරගෙන නැහැ. මේකේ අලි කොටි වලස්සු විතරයි නැත්තේ. වනාන්තරයක්සේ ගස් කොළන් වැවිලා ප්‍රයෝජනයට නොගෙන පැත්තක තියෙන ඉඩම් කෑල්ලක්. ඉතින් දුවගෙන් ඇහුවාම ඇයි මෙහෙම ඉතින් මේ ඉඩම් කෑල්ල තියාගෙන ඉන්නේ කිව්වහම ඈන් කියනවා නෑ සර් මේක මේ අපේ අම්මයි තාත්තයි කවදා හරි මං කසාද බඳින දවසක දෑවැද්දට දෙන්න තමයි තියාගෙන ඉන්නේ කියලා. ඉතින් මං අහනවා පුතේ ඔයා දැම්ම විවාහ වෙන්න බලාපොරොත්තුවක් එහෙම තියනවද කියලා. පිස්සුද සර්? තව අවුරුදු 10කින්වත් මම බඳින්නේ නැහැ. එහෙනම් ඉතින් පුතේ අපරාධනේ ඔය ඉඩම් කෑල්ල ඔතන තියෙන්නේ. කැලෑ වෙවි තියෙන්නේ. ඕක මට දෙන්න. මම මාසෙකට රුපියල් 20000ක් දෙන්න. කියලා යෝජනාවක් කරනවා. දැන් එයන් කල්පනා කරනවා ගෙදර කට්ටියත් එක්ක මාසෙකට සර් 20000ක් දෙන්නම් කිව්වා. මේ කැලෑ වෙලා තියෙන ඉඩම් කෑල්ලට මාසෙකට 20000යි කියලා කියන්නේ අවුරුද්දකට හම්බ වෙනවා 240000ක්. මම කසාද බඳින්න තව අවුරුදු 10ක්වත් යයි 240000 ගානේ 10ක් කියලා කියන්නේ
කීයද? ලක්ෂ 24ක් හොඳ ගාණක් නේ කියලා කල්පනා කරලා ගෙදරනුත් කතා කරලා දවස් දෙක තුනකින් කියනවා සර් ඉඩම් කෑල්ල සර්ට කුලියට දෙන්න ගෙදරින් කැමති වුණා කියලා. දැන් එහෙනම් ඔන්න ප්‍රයෝජනයට නොගත් සම්පතක්. මේ ඉඩම භාවිතයට ගෙන තිබුණේ නැහැ. කැලෑ වෙලා තිබුණේ. මේක මම අරගෙන මේක යම් කිසි දෙයක් වගා කරලා වෙන්න පුළුවන්. නැත්තම් වෙන මොකක් හරි ව්‍යාපාර කටයුත්තකට යොදාගෙන වෙන්න පුළුවන්. මම මාසෙකට රුපියල් 20000ක් ඇන්ට ගෙවනවා. නමුත් මේ භූමිය මට ලබා දීම වෙනුවෙන් කිසිදු අත්හැරීමක් කළේ නැහැ. මේක ප්‍රයෝජනයට නොගෙන තිබුණේ එක රුපියලකවත් ආදායමක් අත්හැරගෙන නෙවෙයි මේ භූමිය මට දුන්නේ. ඒ නිසා අපි කියනවා අවශ්‍යක පිරිවැයක් දකින්න නැහැ කියලා. දැන් ඉතින් මම මේ භූමියේ යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවා. මාසෙකට රුපියල් 20000 ගානේ ගෙවනවා. අවුරුදු 2-3ක් යනකොට මෙතන ටිකක් ජනාකීර්ණ වෙනවා. මිනිස්සු ගැවසෙන්න පටන් ගන්නවා. දවසක් කාගිල්සකේ කළමනාකරුවෙක් ඇවිල්ලා මේ ඉඩම දැකලා මේක අයිතිකාරය හොයාගෙන ඇන්ගේ අම්මවයි තාත්තවයි හොයාගෙන ගෙදරට එනවා. ඇවිල්ලා යෝජනා කරනවා මෙන්න මේ ඉඩම බොහොම හොඳයි. අපි කැමතියි මෙතන සුපර් මාකට් එකක් දාන්න. මේක අපිට දෙන්න. අපි ඕගොල්ලන්ට මාසෙකට රුපියල් 80000ක් දෙන්නම් කියලා. දැන් ඒ වෙනකොට ඇන් ඒ ලෙවල් කළා. ඒ සාමාර්ථ තුනකුත් අරගෙන විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා. දැන් කාගෙල්සකේ කළමනාකරු යෝජනාවක් කළා 80000ක් දෙන්නම් කියලා. ඇන් මොකද කියන්නේ? දෙනවද නැද්ද? දෙනවද නැද්ද? දෙනවා. සර්ගේ මූණ බලාගෙන ඇයි එහෙම කියන්නේ? එහෙම නැත්තම් මේ යෝජනාව කරනකොට කළමනාකාරතුමා ඇන්ගේ අම්මයි දැන් කියනවා පිස්සුද ඔහෙට? ඒ සර්ලා නිසා තමයි අපේ දුව විශ්වවිද්‍යාලෙ ගියේ. අපේ දුව ඒ සාමාර්ථ අරගෙන ඉහළට ආවේ ඒ ගුරුවරු නිසා. පිස්සුද? අපි මේ ඉඩම ඕගොල්ලන්ට දෙන්නේ නැහැ කියලා ඉලපත හරි කොස්ස හරි අතට අරගෙන එළවනවද නැද්ද? ඔව්ද නැද්ද? නෑ. කල්පනා කරනවා සර් දුන්නේ 20000යි. තව කසාද වදින්නත් තව අවුරුදු 5ක් විතර තියෙනවා. මාසෙකට 80000ක් දෙන්නම් කියලා කියනවා. මාසෙකට 80000 ගානේ වුණොත් අවුරුද්දකට 9,60,000යි. අවුරුදු දෙකට හොඳ ගාණක් හම්බ වෙනවා. ඒ නිසා දෙනවද නැද්ද? දෙනවා. අන්න. දැන් මගේ 20000 අත්හැරගෙන තමයි කාගෙල්ස් ආයතනයට සුපර් මාකට් එකක් දාන්න දෙන්නේ. රුපියල් 80000ක ආදායමක් ලබනවා. හැබැයි 20000ක ආදායමක් අත්හැරලා තියෙන්නේ. අවශ්‍යක පිරිවැයක් තියනවද නැද්ද? තියනවද නැද්ද? අන්න තියෙනවා. එතකොට ඉඩම මගේ ගාව ව්‍යාපාර කටයුත්තක නියැලුණා කියන්නේ සේවා නියුක්තයි. එසේ සේවා නියුක්තව තිබීදී ආයි සේවා නියුක්ත වෙනවා නම් හෝ සේවා නියුක්ති ආකාරය වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන් අවශ්‍යක පිරිවැයක් තියෙනවා. නමුත් අර කැලෑ වෙලා තිබිච්ච ඉඩම ව්‍යාපාර කටයුත්තකට සැපයීමේදී අවශ්‍යක පිරිවැයක් නැහැ. කැලෑ වෙලා තියෙන ඉඩම සුද්ධ කරලා දාලා මඤ්ඤොක්ක හිටවනවා. අවශ්‍යක පිරිවැය ශූන්‍යයි. ප්‍රයෝජනයට නොගත් භූමියක් හෙලිපෙහෙලි කරලා මඤ්ඤොක්ක හිටෙවුවා. අවශ්‍යක පිරිවැයක් නැහැ. ටික දවසක් යනකොට මඤ්ඤොක්ක ටික ගලවලා දාලා මේක හරියන්නේ නැහැ මේකමදි කියලා කෙසෙල් හිටවනවා. මේක තමයි දැන් ලාභම ව්‍යාපාර කෙහෙල්කම් කියලා ඉවර වෙලා මඤ්ඤොක්ක ටික ගලවලා දාලා කෙසෙල් හිටවනවා. අවශ්‍යක පිරිවැයක් තියනවද නැද්ද? අන්න තියෙනවා. ඒ නිසා අපි කියනවා නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට නොගත් සම්පත් එහෙම නැත්නම් සේවා වියුක්ත සම්පත් භාවිතා කිරීමේදී අවශ්‍යක පිරිවැය ශූන්‍යයි කියලා. එහෙනම්
ප්‍රයෝජනයට නොගත් යන්ත්‍රයක් පාවිච්චි කළොත් ආවශ්‍යක පිරිවැයක් නෑ. ඕනෑම ප්‍රයෝජනයට නොගත් සේවාවියුක්ත ශ්‍රමිකයෙකු සේවානියුක්ත කළා කියලා ආවශ්‍යක පිරිවැයක් හටගන්නේ නෑ. ඔබේ අයියට මතීෂ ඔබේ අයියට රැකියාවක් නෑ. රැකියාවක් නොකර ඉඳලා අයියට කිසියම් ආයතනයක රස්සාවක් ලැබෙනවා. ඒ ආයතනයට රස්සාවට ගියා කියලා ඔබේ අයියා අත්හරින දෙයක් නෑ. ඒ කියන්නේ ආවශ්‍යක පිරිවැයක් නෑ. අලුතෙන් ඒ ආයතනයෙන් ඔබේ අයියට රැකියාව දෙනවා මාසෙකට රුපියල් 15000ක් දෙන්නම් කියලා. මේ 15000 ලබා ගැනීමට අයියා යන්නේ එක රුපියලකවත් ආදායමක් කැප කරලා නොවේ. ඒ නිසා ආවශ්‍යක පිරිවැය ශූන්‍යයි. හැබැයි එතන මාස 6ක් 7ක් 8ක් අවුරුද්දක් වැඩ කර ඉන්නකොට තව ආයතනයකින් අයියට කතා කරනවා අයියාගේ දක්ෂතාවය දැකලා නිපුණතාවය දැකලා එක්ස්පීරියන්ස් එක දිහා බලලා ඔයා එන්න අපි ගාවට අපි ඔයාට 25000ක් දෙන්නම් කියලා. අන්න අයියා බලලා මෙතන ගෙවන්නේ 15000යි මට 25000ක් දෙනවා. එහෙනම් මේ රැකියාව අතහැරලා තමයි අලුත් රැකියාවට යන්නේ. 15000ක් අතහැරලා 25000ක ආදායමක් තෝරගන්න. අන්න අවශ්‍යක පිරිවැයක් තියෙනවා. නමුත් සේවා වියුක්තව සිට සේවා නියුක්ත වීමෙන් අවශ්‍යක පිරිවැයක් හට නොගනී. එහෙනම් අවශ්‍යක පිරිවැය ශූන්‍ය වන ප්‍රධාන අවස්ථා තුනක් දැන් අපි ඉගෙන ගත්තා. 1. සම්පත් පිරිවැයක් නොමැති ස්වභාවික දායාදයන්. 2. විකල්ප ප්‍රයෝජන නොමැති තෝරා ගැනීම. 3. සේවා වියුක්ත සම්පත් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම කියන එක. හොඳයි. දැන් අපි බලමු උපයෝගීතාවය කියන සංකල්පය පිළිබඳව. යුටිලිටි උපයෝගීතාවය. මිනිස් අවශ්‍යතා හා උවමනා ගැන අපි ඉගෙන ගත්තා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමේ හැකියාව තියෙන්නේ භාණ්ඩ හා සේවාවල. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගන්න නම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරන්න ඕන. මේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කළාම මොනවද අපිට ලැබෙන්නේ? ෆර්නෑන්ඩෝ මොනවද අපිට ලැබෙන්නේ? භාණ්ඩයක් හෝ සේවාවක් පාවිච්චි කළාම මොනවද අපිට ලැබෙන්නේ? අපිට ලැබෙනවා තෘප්තිය. අපිට ලැබෙනවා වින්දනයක්. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් පාරිභෝගිකයාට ලැබෙන ඒ තෘප්තිය වින්දනය එහෙමත් නැත්නම් සතුට ආර්ථික විද්‍යාවේදී අපි කියනවා උපයෝගීතාවය කියලා. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයාට ලැබෙන සතුට තෘප්තිය වින්දන ඔන්න උපයෝගීතාවය කියලා කියනවා. පරිභෝජනය කියලා කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාවේ තියෙන උපයෝගීතාවය විනාශ කිරීම. අපි පරිභෝජනය කරනවා කියලා කරන්නේ භාණ්ඩයේ තියෙන උපයෝගීතාවය විනාශ කිරීම. සමහර පරිභෝජන භාණ්ඩ අපි කියනවා කෙටි කාලීන පරිභෝජන භාණ්ඩ, සමහර ඒවා දිගු කාලීන පරිභෝජන භාණ්ඩ. සමහර භාණ්ඩ ටක් ගාලා පරිභෝජනය කරලා අවසන් කළ හැකි උපයෝගීතාවය බොහොම පොඩි වෙලාවකින් අවසන් කරන්න පුළුවන්. මම වික්‍රමසිංහට දෙනවා යෝගට් එක. වික්‍රමසිංහ ඒ යෝගට් එකෙන් භාගයක් පරිභෝජනය කළා ඒක දෙනවා මහිමට. මහිම ඒ යෝගට් එකේ ඉතුරු භාගේ පරිභෝජනය කළා හිස් කප් එක හැන්දත් එක්ක දෙනවා විහංගට. විහංග මොකද කරන්නේ එහෙනම් දැන් මේ හිස් කප් එකයි හැන්දයි අරගෙන කාලා තෘප්තියක් ලබනවද? සතුටක් ලබනවද? නැහැ. අන්න උපයෝගීතාවය විනාශ වුණා. පරිභෝජනය කිව්වේ ඒකයි. නමුත් ඔබේ නිවස, ඔබේ රූපවාහිනිය, ඔබේ මෝටර් රථය, ඔබේ දුරකථනය ඒ විදිහට ශනිකව විනාඩි 5ක් ඇතුලේ උපයෝගීතාවය විනාශ කරන්න බෑ. කාලාන්තරයක් තිස්සේ ඒක භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා ඒක දිගු කාලීන පරිභෝජන භාණ්ඩයක් බවට පත් වෙනවා.
ඒ නිසා යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් පාරිභෝගිකයාට ලැබිච්ච සතුට තමයි උපයෝගීතාවය කියලා කියන්නේ. මේ උපයෝගීතාවය කියලා කියන්නේ භාවාත්මක සංකල්පයක්. එහෙම නැත්නම් අපි කියනවා මානසික සංකල්පයක්. මේ තෘප්තිය සතුට කොහෙද තියෙන්නේ? මේ තෘප්තිය සතුට තියෙන්නේ භාණ්ඩේ නෙවෙයි. මේ තෘප්තිය සතුට තියෙන්නේ ඔබේ හිතේ. ඒ නිසා අපි කියනවා මේක මානසික සංකල්පයක් කියලා. උපයෝගීතාවයේ ප්‍රධාන ලක්ෂණ කීපයක් අපි හඳුනා ගන්න. පළවෙනි එක උපයෝගීතාවය ගණනය කරන්න බෑ. භාණ්ඩයක් සේවාවක් පරිභෝජනය කළාම ඔබට ලැබෙන තෘප්තිය ෆර්නෑන්ඩෝ 1 2 3 4 10 20 50 100යි කියලා ගණනය කරන්න බෑ. පාන් ගෙඩියක් කාලා, කොත්තු රොටියක් කාලා, අයිස්ක්‍රීම් එකක් කාලා ඔබට ලැබෙන තෘප්තිය 10යි 15යි මට 20ක තෘප්තියක් ලැබුණා ගණනය කළ නොහැකි. දෙක උපයෝගීතාවය මනින්න බෑ. දැන් දන්නවා විශ්වනී දුර මනින්නේ මොකෙන්ද කියලා. කියන්න බලන්න විශ්වනී. ඔව් රයිට්. දුර අපිට මයින්න පුළුවන්, දිග මයින්න පුළුවන්, මීටර වෙන්න පුළුවන්, සෙන්ටිමීටර වෙන්න පුළුවන්, කිලෝමීටර වෙන්න පුළුවන්. අන්න මෙනුම් මේකකයක් තියෙනවා. දුර දිග මැනිය හැකි. ඒ වගේම අපි දන්නවා බර මනින්න පුළුවන්. ග්‍රෑම් වෙන්න පුළුවන්, කිලෝග්‍රෑම් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලිබබා ටොන් වලින් වෙන්න පුළුවන්. බර මයින්න පුළුවන්. ඒ වගේමයි පරිමාව මයින්නත් පුළුවන්. භාග්‍ය පරිමාව මයින්න පුළුවන්. ලීටර වෙන්න පුළුවන්, මිලිලීටර වෙන්න පුළුවන්. පරිමාවත් මයි. නමුත් භාණ්ඩයක් හෝ සේවාවක් භාවිතා කළා මේ ලැබෙන තෘප්තිය නැත්නම් උපයෝගීතාවය සෙන්ටිමීටර වලින් හරි, මීටර වලින් හරි, ග්‍රෑම් වලින් හෝ කිලෝග්‍රෑම් වලින් හරි, ලීටර මිලිලීටර වලින් මනින්න බෑ. උපයෝගීතාවය මැනීම සඳහා මෙතෙක් කිසිදු ඒකකයක් හඳුනාගෙන නැහැ. ඒ නිසා අපි කියනවා උපයෝගීතාවය මැනිය නොහැක. තුන්වෙනි කාරණාව අපි කියනවා මේක 탁සේරු කරන්න බෑ. මේක වැලියු කරන්න බෑ. අපි දන්නවා අපිට භාණ්ඩයක් වැලියු කරන්න පුළුවන්. පාන් ගෙඩිය වැලියු කරන්න පුළුවන්. රූපවාහිනී යන්ත්‍රය වැලියු කරන්න පුළුවන්. ගුවන් විදුලිය වැලියු කරන්න පුළුවන්. ජංගම දුරකථනය වැලියු කරන්න පුළුවන්. සමහර විට රක්ෂණ ආයතනය විසින් ඔබේ ජීවිතයේ වටිනාකමත් 탁සේරු කරනවා. ඔබේ ඇඟිල්ලක වටිනාකම, අතක වටිනාකම 탁සේරු කරනවා. නමුත් ඔබට භාණ්ඩයක් පරිභෝජනය කරලා ලැබෙන තෘප්තිය එසේ 탁සේරු කරන්න බෑ. ඒ වගේමයි අපි කියනවා උපයෝගීතාවය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. දැන් අපි පොඩ්ඩකට කලින් කිව්වේ මතීෂ උපයෝගීතාවය තියෙන්නේ කොහෙද? උපයෝගීතාවය තියෙන්නේ භාණ්ඩේ නම් මේ භාණ්ඩේ පාවිච්චි කරන හැමෝටම එකම තෘප්තිය ලැබෙන්න ඕන. නමුත් මං ඇහුවොත් කවීෂා කැමතිම කෑම මොකක්ද කියලා. කවීෂා කැමතිම කෑම නෙවෙයි වීරරත්නගේ කැමතිම කෑම. වීරරත්න කැමතිම කෑම නෙවෙයි වික්‍රමසිංහගේ කැමතිම කෑම. අන්න උපයෝගීතාවය වෙනස් වුණා. කවීෂගේ කැමතිම කෑම චොකලට් අයිස්ක්‍රීම් කියලා කියනවා නම් උපයෝගීතාවය චොකලට් අයිස්ක්‍රීම් එකේ තියෙනවා කියලා හිතනවා නම් චොකලට් අයිස්ක්‍රීම් එක කන සියලු දෙනා එක හා සමාන තෘප්තියක් ලබන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. කෙනෙක් චොකලට් අයිස්ක්‍රීම් වලට වඩාත් කැමති, තව කෙනෙක් අවුලක් නැහැ කියනවා, තව කෙනෙක් අපෝ මන්නම් කැමති නැහැ, මං කැමති ෆෘට් ඇන්ඩ් නට් වලට කියනවා. පේනවනේ. භාණ්ඩයක් හෝ සේවාවක් භාවිතා කිරීමෙන් ලැබෙන තෘප්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එහෙනම් උපයෝගීතාවය ගණනය කරන්න බෑ, මනින්න බෑ, 탁සේරු කරන්න බෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. උපයෝගීතාවය කියන සංකල්පයේ ප්‍රධාන ප්‍රභේද කොටස් 5ක් හඳුනා ගන්න පුළුවන්. උපයෝගීතාවයේ ප්‍රධාන ප්‍රභේද 5ක් දකින්න තියෙනවා. එක තමයි අපි කියනවා
ස්වරූප උපයෝගීතාවය. මොකද්ද? ස්වරූප උපයෝගීතාවය. කිසියම් වස්තුවක මුල් ස්වරූපය වෙනස් කිරීම තුළින් බිහිවන භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ලබන තෘප්තිය අපි කියනවා ස්වරූප උපයෝගීතාවය. මුල් ස්වරූපය වෙනස් කිරීම නිසා තමයි තෘප්තියක් උපයෝගීතාවයක් ලබන්නේ. අන්න ඒ නිසයි ඒකට ස්වරූප උපයෝගීතාවය කියලා කියන්නේ. මැටි ස්වරූපය වෙනස් වෙලා වලම් පිඟන් හැදෙනවා. මැටි වලින් උපයෝගීතාවයක් අපි ලබනවද? වීරරත්න මැටි වලින් උපයෝගීතාවයක් ලබන්නේ නැහැ. නමුත් වලම් පිඟන් වලින් අන්න උපයෝගීතාවයක් ලබනවා. ඒ නිසා අපි ඒකට කියනවා ස්වරූප උපයෝගීතාවය. සොයිසා පිදුරු වලින් උපයෝගීතාවයක් ලබනවද? පුළුවන්ද සොයිසට? නෑ. පිදුරු වලින් තෘප්තියක් ලබන්නේ නෑ. නමුත් පිදුරු ස්වරූපය වෙනස් කරලා කඩදාසි හදනවා. ඒ නිසා මේ කඩදාසි වලින් මුළු රටම ලෝකයාම උපයෝගීතාවයක් ලබනවා. ස්වරූපය වෙනස් කිරීම නිසා උපයෝගීතාවයක් ලැබිච්ච නිසා අපි ඒකට කියනවා ස්වරූප උපයෝගීතාවය කියලා. දැව ස්වරූපය වෙනස් වෙලා ගෘහ භාණ්ඩ හැදුණා. සිලිකා වැලි ස්වරූපය වෙනස් වෙලා වීදුරු හැදුණා. පන් ස්වරූපය වෙනස් වෙලා පැදුරු හැදුණා. අන්න ස්වරූප උපයෝගීතාවය. දෙවැනි එක අපි කියනවා කාල උපයෝගීතාවය. යම් විශේෂිත කාලවලදී පමණක් පුද්ගලයන් ඇතැම් භාණ්ඩ පරිභෝජනය කළා තෘප්තියක් ලබනවා. විශේෂිත කාලවලදී පමණක් තෘප්තියක් ලබන නිසා ඒකට කියනවා කාල උපයෝගීතාවය කියලා. දෙසැම්බරේ නත්තල් සමය මේ නත්තල් සමයේදී ඔන්න අපි සූදානම් වෙලා තියෙනවා ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා තෘප්තියක් ලබන්න, ගවලෙනක් හදලා උපයෝගීතාවයක් ලබන්න, නත්තල් සුබ පැතුම්පත් යවන්න, නත්තල් කැරොල් අන්න විශේෂිත කාලවලදී විතරයි අපි මේ දේ කරන්නේ. ඒ නිසා ඒකට කියනවා කාල උපයෝගීතාවය. අවුරුදු සමය එනකොට ජන ක්‍රීඩා, අවුරුදු උත්සව, කැවුම් කොකිස් කිරිබත්, අවුරුදු කුමාරි තේරීම අන්න විශේෂිත කාලවලදී පමණයි අපි තෘප්තියක් ලබන්නේ. ඒ නිසා ඒක කාල උපයෝගීතාවය යටතට ගැනෙනවා. වැසි සමයට කුඩ පිරිමි ළමයෙකුට නම් වහිනවා නම් විතරයි කුඩේ අරගෙන යන්නේ. කුඩෙන් තෘප්තියක් උපයෝගීතාවයක් ලබන්නේ. අන්න කාල උපයෝගීතාවය. වෙසක් සමය එනකොට වෙසක් කූඩු, තොරණ, දන්සැල් අන්න කාල උපයෝගීතාවය. විශේෂිත කාලවලදී පමණයි මේ උපයෝගීතාවය තියෙන්නේ. නත්තල කියනකොට අපිට නැතුවම බැරි සින්දු ටිකක් ඇහෙනවා. අනිල් භාරතී මහත්තයාගේ සින්දු ටික. නත්තල සිංහල අවුරුදු සමයට අනිල් භාරතී මහත්තයාගේ සින්දු වැඩිපුර යන්නේ නැහැ. සිංහල අවුරුදු සමය වෙනකොට වෙන සින්දු ටිකක් එන්නේ ඇවිල්ලා කොහෝ නේද? අන්න අවුරුද්දේ අප්‍රේල් මාසේ පළවෙනිදා වෙනකොට අන්න සින්දු ටික ඇහෙන්න පටන් ගන්නවා. එතකන් හැංගිලා තිබිච්ච ඒ සින්දු ටික අප්‍රේල් මාසෙදී එළියට එනවා. අන්න විශේෂිත කාලවලදී විතරයි. ආයි වෙසක් සමය එනකොට බොදු බැති ගී ටික එළියට එනවා. අන්න හැමදාම ඕක ඇහෙන්නේ නැහැ රේඩියෝ එකේ. වෙසක් සමයට පමණයි විශේෂිත කාලවලදී පමණක් ඒ තෘප්තිය උපයෝගීතාවය ලබන නිසා අපි ඒකට කියනවා කාල උපයෝගීතාවය කියලා. තුන්වෙනි එක තමයි අපි කියනවා ස්ථානීය උපයෝගීතාවය. ස්ථානීය උපයෝගීතාවය. යම් වස්තුවක් යම් භාණ්ඩයක් තිබෙන ප්‍රදේශයක සිට එතෙක් එම භාණ්ඩය නොතිබිච්ච ප්‍රදේශයකට රැගෙන යාම තුළින් ප්‍රවාහනය කිරීම තුළින් ඒ නොතිබිච්ච ජනතාවටත් ඒ අදාළ භාණ්ඩය පරිභෝජනය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීම තුළින් ඒ ලබන තෘප්තිය උපයෝගීතාවය කියනවා ස්ථානීය උපයෝගීතාවය කියලා. ස්ථානය වෙනස් වීම නිසා තමයි තෘප්තිය ලැබෙන්නේ. ඒකයි ඒකට ස්ථානීය උපයෝගීතාවය කියලා කියන්නේ. Apple දුරකථනය ඇමරිකාවේ පමණක් තිබුණා නම් අපිට ඒකෙන් උපයෝගීතාවයක් ලබන්න බෑ. නමුත් ඒක ඔන්න ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. iPhone 12 ඔන්න ලංකාවටත් දැන් එමින් පවතිනවා. ඒ නිසා අපිට මේක පරිභෝජනය කරලා උපයෝගීතාවයක් ලබන්න පුළුවන්. මේක තාම තියෙන්නේ ඇමරිකාවේ විතරක් නම්, යුරෝපයේ විතරක් නම් අපිට
උපයෝගීතාවයක් ලබන්න බැහැ ඒ භාණ්ඩය පරිභෝජනය කළා. රූපවාහිනිය යුරෝපයේ විතරක් තිබුණා නම් ජපානයේ විතරක් තිබුණා නම් අපිට ඒ භාණ්ඩය පරිභෝජනය කළා තෘප්තියක් ලබන්න බෑ. නමුත් ඔන්න රූපවාහිනිය ඇවිල්ලා තිනවා අපේ රට ඇතුළට. අපි මේ භාණ්ඩය පරිභෝජනය කළා තෘප්තියක් ලබනවා. අන්න ස්ථානීය උපයෝගීතාවය. අපි රූපවාහිනියාව කියලා කිව්වට තවම ලංකාවේ සමහර ප්‍රදේශවලට පෞද්ගලික රූපවාහිනී නාලිකා සමහරක් පේන්නේ නැහැ. පෞද්ගලික නාලිකා වැඩි කොටසක් පේන්නේ නැහැ. එහෙනම් රූපවාහිනිය තියෙනවා. නමුත් ඊට අවශ්‍ය කරන රූපවාහිනී තරංග ඒ ප්‍රදේශවල නැහැ. ඒ නිසා ඔවුන්ට ඒ නාලිකා බලලා උපයෝගීතාවයක් ලබන්න හැකියාව නැහැ. හැබැයි ඒ ප්‍රදේශයකටත් ඒ රූපවාහිනී තරංග ටික ලබා දුනහොත් අන්න ඔවුන්ට ලැබෙනවා ස්ථානීය උපයෝගීතාවය. විදුලිය නැති ප්‍රදේශයකට විදුලිය ලබලා දෙනවා. ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ තියෙන සතුට විදුලිය ගන්න ඕනේ අපේ ගමට විදුලිය හම්බ වෙනවා කිව්වහම එතන තියෙනවා සතුටක් උපයෝගීතාවයක්. අන්න ඒකට අපි කියනවා ස්ථානීය උපයෝගීතාවය කියලා. හතරවෙනි එක තමයි අයිති උපයෝගීතාවය. එහෙම නැත්නම් අපි කියනවා හිමිකම් උපයෝගීතාවය කියලා. දැන් අවශ්‍යතාව වන සපුරා ගන්න සොයිසා භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරන්න. පරිභෝජනය කරන්න නම් අපි කියනවා භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න ඕන. සොයිසා මිලදී ගන්න ඕන. මිලදී ගන්නවා කියලා කියන්නේ අයිති කර ගන්න ඕන. එහෙම නැතුව අනුන්ගේ භාණ්ඩයක් අපිට පරිභෝජනය කරලා තෘප්තියක් ලබා ගන්න පුළුවන්ද කියලා පුංචි ප්‍රශ්නාර්ථයක් තියෙන්න පුළුවන්. අපි අයිති කර ගන්න ඕන, හිමි කර ගන්න ඕන. කඩේ ඇතුලේ ෂෝකේස් එක ඇතුලේ තියෙන වනිස් ගෙඩිය දිහා බලලා අපිට තෘප්තියක් ලබා ගන්න බෑ. උපයෝගීතාවය ලබා ගන්න බෑ. එහෙනම් රුපියල් 30ක් හරි 40ක් හරි දුන්නා, වනිස් ගෙඩිය හිමි කරගත්තා, මිලදී ගත්තා, පරිභෝජනය කළා, තෘප්තියක් ලැබුවා. අයිති කර ගැනීම තුළින් මේ තෘප්තිය ලබන නිසා අපි ඒකට කියනවා අයිති උපයෝගීතාවය කියලා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබූ සැනින් ඔබ දෙමව්පියන්ගෙන් කරපු පළවෙනි ඉල්ලීම මොකක්ද? අනේ අම්මේ තාත්තේ මට ජංගම දුරකථනයක් ඕන. අන්න පළමු ඉල්ලීම සාපෙළ සමත් වුණා. ඉස්සලාම කිව්වේ මට මොබයිල් ෆෝන් එකක් අරගෙන දෙන්න. අම්මා තාත්තා කියනවා හරි. දුවට පුතාට මොබයිල් එකක් අරගෙන දෙන්නම්. අන්න බලන්න දැනෙන සතුට. මොබයිල් එකක් හිමි කර ගැනීම, අයිති කර ගැනීම කියන තෘප්තිය එනවා. මෙච්චර කල් අම්මගේ ෆෝන් එකෙන් තමයි මැසේජ් හරි නැත්තම් තාත්තගේ ෆෝන් එක පාවිච්චි කරලා තමයි අන්තර්ජාලයට ගියේ. නමුත් දැන් එහෙම නැහැ. දැන් වැඩි දෙනෙකුට තමන්ගේව කියලා දුරකථනයක් තියෙනවා. මෙන්න දුරකථනය අයිති කර ගැනීම තුලින් ලබන තෘප්තිය. තාත්තා කියනවා රයිට් උසස් පෙළ සමත් වුණොත් මෝටර් සයිකලයක් අරගෙන දෙන්නම්. මෝටර් සයිකලයක් මිලදී ගැනීම අයිති කර ගැනීම තුලින් අන්න ඔබේ හිතේ යම් කිසි සතුටක් තෘප්තියක් දැනෙනවා. ඒකට අපි කියනවා අයිති උපයෝගීතාවය නැත්නම් හිමිකම් උපයෝගීතාවය කියලා. ඒ වගේමයි පස්වෙනි එක සේවා උපයෝගීතාවය. යම් සේවාවක් භුක්ති විඳීම තුළින් පරිභෝජනය කිරීම තුළින් පුද්ගලයාගේ හිතේ ඇතිවන සතුට වින්දනය සේවා උපයෝගීතාවය. යම් කිසි සේවාවක් භුක්ති විඳීම තුළින් අපිට ලැබෙන තෘප්තිය. සමහර වෙලාවට අපි විදේශගත වෙනවා. විදේශගත වෙනකොට අපිට පුළුවන් ශ්‍රී ලංකන් එයා ෆ්ලයිට් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් එමිරේට්ස් ගුවන් සේවාවේ පහසුකම යටතේ යන්නත් පුළුවන්. මන සේවා දෙක. කෙනෙක්ගෙන් ඇහුවොත් ශ්‍රී ලංකන් එයාද හොඳ එමිරේට්ස්ද හොඳ? උපයෝගීතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. නමුත් ඒ වගේ ගුවන් සේවාවකින් ඒ මගියා ලබන තෘප්තිය සේවා උපයෝගීතාවය. රූපවාහිනී නාලිකාවක් නරඹලා ඔබ ලබන තෘප්තිය සේවා උපයෝගීතාවය. ගුවන් විදුලි නාලිකාවකින් ඔබ ලබන තෘප්තිය සතුට සේවා උපයෝගීතාවය.
යම් කිසි රක්ෂණ සේවාවකින් ඔබ ලබන තෘප්තිය සෙලින්කෝද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්ද යුනියන් ඇසුරන්ස්ද අන්න මේ රක්ෂණ ආයතනයකින් ඔබ ලබන තෘප්තිය අපි කියනවා සේවා උපයෝගීතාවය. ප්‍රවාහන සේවයකින් ඔබ ලැබෙන තෘප්තිය බස් එකේ ගිහිල්ලාද වඩා තෘප්තිමත් කෝච්චියේ යන එකද වඩා තෘප්තිමත්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. නමුත් දෙකම සේවා. බස් එකේ යනවා කිව්වත් පුද්ගලික බස් සේවාවෙන්ද වැඩි තෘප්තියක් ලබන්නේ? එහෙම නැත්නම් CTB බස් සේවාවෙන්ද වැඩි තෘප්තියක් ලබන්නේ? අන්න සේවා උපයෝගීතාවය. ඒ නිසා යම් කිසි සේවාවක් පරිභෝජනය කිරීම තුළින් ලබන තෘප්තියට අපි කියනවා සේවා උපයෝගීතාවය කියලා. ඩයලොග් පහසුකම්ද තියෙන්නේ? එහෙමත් නැත්නම් මොබිටෙල් පහසුකම්ද තියෙන්නේ? අන්තර්ජාල සේවාව මෙවින්දි ඩයලොග්ද මොබිටෙල් අන්න මේකෙන් ලබන තෘප්තිය සේවා උපයෝගීතාවය. එහෙම නැත්නම් ලංකාබෙල්ද SLTද අන්න සේවා උපයෝගීතාවය. එහෙනම් උපයෝගීතාවයේ ප්‍රධාන කොටස් පහක් අපි ඉගෙන ගත්තා. 1 ස්වරූප උපයෝගීතාවය, 2 කාල උපයෝගීතාවය, 3 ස්ථානීය උපයෝගීතාවය, 4 අයිති උපයෝගීතාවය, 5 සේවා උපයෝගීතාවය කියලා. හොඳයි. දැන් අපි බලමු භාණ්ඩ කියන්නේ මොනවාද කියලා. භාණ්ඩ goods කියලා කියනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලිය හැකි ඕනෑම නිෂ්පාදිතයක් අපි කියනවා භාණ්ඩ කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට සමත් ඕනෑම නිෂ්පාදිතයක් භාණ්ඩ කියලා කියනවා. පෙරේරා මොකද්ද භාණ්ඩ කිව්වේ? මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට සමත් ඕනෑම නිෂ්පාදිතයක්. භාණ්ඩ පොතක් වෙන්න පුළුවන්. දුරකථනයක් වෙන්න පුළුවන්. මෝටර රථයක් වෙන්න පුළුවන්. පාන් ගෙඩියක් වෙන්න පුළුවන්. බත් පැකට්ටයක් වෙන්න පුළුවන්. අන්න භාණ්ඩ. අපි සාමාන්‍යයෙන් ඉතා සරලව භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. 1 භාණ්ඩ, 2 සේවා. භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකයි භාණ්ඩ සහ සේවා කියලා. මිනිස් අවශ්‍යතා සපුරාලීමට සමත් භෞතික එහෙම නැත්නම් ද්‍රව්‍යාත්මක පැවැත්මක් තියෙන ඕනෑම නිෂ්පාදිතයකට අපි සරලව භාණ්ඩ කියලා කියනවා. මිනිස් අවශ්‍යතා සපුරාලීමට සමත් ද්‍රව්‍යාත්මක පැවැත්මක් සහිත ඕනෑම නිෂ්පාදිතයක් භාණ්ඩ. ද්‍රව්‍යාත්මක පැවැත්මක් තියෙනවා. අල්ලන්න පුළුවන්. හපන්න පුළුවන්. උඩ දාන්නත් පුළුවන්. අන්න භාණ්ඩ. පොත අපි කියනවා භාණ්ඩයක්. දුරකථනය අපි කියනවා භාණ්ඩයක්. බස් එක, දුම්රිය අන්න භාණ්ඩ. ද්‍රව්‍යාත්මක භෞතික පැවැත්මක් තියෙනවා. නමුත් මිනිස් අවශ්‍යතා සපුරාලීමට සමත් ද්‍රව්‍යාත්මක හෝ භෞතික පැවැත්මක් නොමැති භුක්ති විඳින්න පුළුවන් ඕනෑම නිෂ්පාදිතයක් අපි කියනවා සේවාවක් කියලා. මිනිස් අවශ්‍යතා සපුරාලීමට සමත් ද්‍රව්‍යාත්මක පැවැත්මක් නොමැති භුක්ති විඳිය හැකි ඕනෑම නිෂ්පාදිතයක් අපි කියනවා සේවාවක් කියලා. අධ්‍යාපනය සේවාවක්. ප්‍රවාහනය සේවාවක්. සංනිවේදනය සේවාවක්. අන්න ඒ නිසා භාණ්ඩ හා සේවා කියලා කොටස් දෙකකට බෙදුවා. මොනවද අපි භාණ්ඩ හා සේවා කියලා කොටස් දෙකකට බෙදුවේ? පෙරේරා භාණ්ඩ. ඒ නිසා අපි ආර්ථික විග්‍රහයේදී ගැඹුරින් භාණ්ඩ කියන එක තමයි සරලව භාණ්ඩ හා සේවා කියලා කොටස් දෙකකට බෙදන්නේ. ඒ නිසා සේවා කියලා කියන්නේ බොතේජු භාණ්ඩයක්. අධ්‍යාපනය කියන්නේ ගැඹුරින් බැලුවහම භාණ්ඩයක්. ප්‍රවාහනය කියන්නේ භාණ්ඩයක්. සංනිවේදනය කියන්නේ භාණ්ඩයක්. ඒ නිසා අපි උසස් පෙළට ආවට පස්සේ භාණ්ඩ කියන මේ ගැඹුරු ප්‍රකාශය ඇතුලේ සරලව කියන භාණ්ඩ හා සේවා කියන වර්ග දෙකම තියෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවෙක් තර්ක කරන්න පුළුවන් ඔබත් එක්ක. ඔබ කිව්වොත් අධ්‍යාපනය කියන්නේ භාණ්ඩයක් කියලා. සාමාන්‍ය පෙළ දරුවෙක් කියන්න පුළුවන්
පිස්සුද අධ්‍යාපනය කියන්නේ කොහොමද භාණ්ඩයක් වෙන්නේ? අධ්‍යාපනය කියන්නේ සේවාවක් කියලා. ප්‍රවාහනය sannivedanaya කියන්නේ භාණ්ඩයක් කියලා ඔබ කියද්දී තව සාමාන්‍ය පෙළ හදාරන දරුවෙක් හෝ ආර්ථික විද්‍යාත්මක අවබෝධය අඩු කෙනෙක් කියන්න පුළුවන් පිස්සුද sannivedanaya කොහෙද බං භාණ්ඩයක් වෙන්නේ? ඒක සේවාවක් නේ කියලා. නමුත් ගැඹුරට විෂය අධ්‍යයනය කරන ඔබ දන්නවා එහෙනම් අධ්‍යාපනය කියන්නේ පොත කියන්නේ දෙකම ගැඹුරින් ගත්තහම භාණ්ඩ කියලා. ආර්ථික විග්‍රහයේදී අපි භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ආර්ථික විග්‍රහයේදී අපි භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. economic goods and non-economic goods කියලා. ආර්ථික විද්‍යාවේදී අපි බලමු එහෙනම් මොකක්ද මේ ආර්ථික භාණ්ඩයක් කියන්නේ කියලා. ආර්ථික විද්‍යාවේ පදනම උනේ ෆර්නෑන්ඩෝ. මොකක්ද? හරියට හරි හිඟකම. ආර්ථිකයි කියන වචනේ ඇතුලේ තියෙන හිඟකම කියන එක. ඒ නිසා මිනිසා සතු හිඟ සම්පත් වැය කළා පිරිවැයක් දරා නිෂ්පාදනය කරපු භාණ්ඩවලට අපි කියනවා ආර්ථික භාණ්ඩ. මිනිසා සතු හිඟ සම්පත් වැය කර පිරිවැයක් දරා නිෂ්පාදනය කළ භාණ්ඩ ආර්ථික භාණ්ඩ. economic goods. අධ්‍යාපනය පොත. මිනිසා සතු හිඟ සම්පත් වැය කරලද? ඔව්. පිරිවැයක් දරලද? ඔව්. එනිසා අපි කියනවා ඒක ආර්ථික භාණ්ඩයක්. බස් එකත් ආර්ථික භාණ්ඩයක්, ප්‍රවාහනයත් ආර්ථික භාණ්ඩයක්. ජංගම දුරකථනයත් ආර්ථික භාණ්ඩයක්. මේකෙන් ලැබෙන sannivedanayත් ආර්ථික භාණ්ඩයක්. ඔය සියල්ලටම මිනිසා සතු හිඟ සම්පත් වැය කර ඇත. නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරා ඇත. අන්න ආර්ථික භාණ්ඩ. ෆොන්සේකා මිනිසා සතු හිඟ සම්පත් වැය කර පිරිවැයක් දරා නිපද වූ භාණ්ඩ ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ. ආර්ථික භාණ්ඩයක දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි හිඟකම. ආර්ථික භාණ්ඩය හිඟ බවින් යුක්තයි. හිඟකම කියන එක. දෙක නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරා තිබීම. මොකද්ද? නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරලා තියෙනවා. මේ පිරිවැය කිව්වම අපි කියනවා එකක් නිෂ්පාදනය සඳහා සම්පත් පිරිවැයක් හෝ මූල්‍ය පිරිවැයක් දරා ඇත. සම්පත් පිරිවැයක් හෝ මූල්‍ය පිරිවැයක් දරා ඇත. ඊළඟට ආර්ථික විද්‍යාවේ පිරිවැය කිව්වහම වැදගත්ම පිරිවැය මොකක්ද මෙවින්දේ? දුලානි වැදගත්ම පිරිවැය තමයි ආවශ්‍යක පිරිවැය. ඒ නිසා පිරිවැයක් දරා ඇත කියද්දී එතන තියෙනවා ආවශ්‍යක පිරිවැයක් දරා ඇත කියන එක. ඒ නිසා ආවශ්‍යක පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ. හිඟ බවින් යුක්තයි. නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරලා තියෙනවා. සම්පත් හෝ මූල්‍ය පිරිවැයකුත් තියෙනවා. ආවශ්‍යක පිරිවැයකුත් තියෙනවා. ඊළඟට අපි කියනවා ආර්ථික භාණ්ඩයක් නම් හිමිකමක් තියෙනවා. හිමිකාරයෙක් ඉන්නවා. පොත කාගේද? එක්ක ඔයාගේ, නැත්තම් මගේ, නැත්තම් රජයෙන් දුන්න පොතක්. හිමිකමක් තියෙනවා. අයිතිකාරයෙක් ඉන්නවා. ජංගම දුරකථනය ඔබේ. හරි ඔබේ පියාගේ. හරි ඔබේ මවගේ. අන්න හිමිකාරීත්වයක් තියෙනවා. බස් එක අයිතිකාරයෙක් ඉන්නවා. මොටර් සයිකලයට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ නිසා අපි කියනවා ආර්ථික භාණ්ඩයට හිමිකමක් තියෙනවා. ඒ වගේමයි මිලක් හෝ හුවමාරු වටිනාකමක් තියෙනවා. එක්ස්චේන්ජ් වැලියු එකක් තියෙනවා. අපි අධ්‍යාපනය මුදලට විකිණෙනවා. හෝ වටිනාකමක් හුවමාරුමය වශයෙන් තියෙනවා. පොත වෙන්න පුළුවන්, බස් එක වෙන්න පුළුවන්, sannivedana සේවාව වෙන්න පුළුවන්. මේවා මිලකට අලෙවි වේ. ඒ නිසා මිලක් හෝ හුවමාරු වටිනාකමක් ඇත. ඒ වගේමයි අපි කියනවා අවසාන වශයෙන් ආර්ථික උනත් භාණ්ඩයක්නේ. භාණ්ඩයක් නම් පරිභෝජනය කළාම තෘප්තියක්, ඒ කිව්වේ උපයෝගීතාවයක් තියෙනවා. ඒ නිසා
ආර්ථික භාණ්ඩයක තියෙන ප්‍රධාන ලක්ෂණ කීපයක් දැන් ඉගෙන ගත්තා. 1 හිඟකමක් තියෙනවා. 2 නිෂ්පාදනයේට පිරිවැයක් දරා තියෙනවා. 3 අවශ්‍යක පිරිවැයක් තියෙනවා. 4 සම්පත් පිරිවැයක් හෝ මූල්‍ය පිරිවැයක් තියෙනවා. 5 මිලක් හෝ හුවමාරු වටිනාකමක් තියෙනවා. 6 හිමිකමක් තියෙනවා. 7 උපයෝගීතාවයක් තියෙනවා. ඊළඟට අපි බලමු ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මොකක්ද? non economic goods. එහෙම නැත්නම් අපි කියනවා free goods. නොමිල භාණ්ඩ. එහෙමත් නැත්නම් කියනවා නිදහස් භාණ්ඩ කියලා. මිනිසා සතු හිඟ සම්පත් වැය නොකර පිරිවැයක් නොදරා ස්වභාව ධර්මයේ විසින් මිනිස් අවශ්‍යතා වමනා සපුරා ගන්න ලබා දුන්නු ස්වභාවික නිෂ්පාදිතයන් අපි කියනවා නොමිල භාණ්ඩ කියලා. මිනිසා සතු හිඟ සම්පත් වැය නොකර පිරිවැයක් නොදරා ස්වභාව ධර්මයේ විසින් මිනිස් අවශ්‍යතා වමනා සපුරාලීමට ලබා දුන් ස්වභාවික නිෂ්පාදිතයන් සියල්ල ආර්ථික නොවන භාණ්ඩ, එහෙම නැත්නම් අනාර්ථික භාණ්ඩ, එහෙම නැත්නම් නිදහස් භාණ්ඩ, එහෙම නැත්නම් නොමිල භාණ්ඩ, එහෙමත් නැත්නම් අපි කියනවා ස්වභාවික භාණ්ඩ කියලා. ආර්ථික නොවන භාණ්ඩයක දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ. ආර්ථික භාණ්ඩයක් අපි කිව්වේ හිඟ බවින් යුක්තයි. නමුත් අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ උවමනාවන්ට සාපේක්ෂව අසීමිතයි. හිඟකමකට මුහුණ දෙන්නේ නැහැ. 2 නිෂ්පාදනයේ සඳහා පිරිවැයක් දරා නොමැත. පිරිවැය කිව්වහම අවශ්‍යක පිරිවැයකුත් නැහැ. නිෂ්පාදනයේ සඳහා සම්පත් හෝ මූල්‍ය පිරිවැයකුත් නැහැ. උදාහරණයක් හිරු එළිය. නිෂ්පාදනයේ සඳහා මිනිසා සතු හිඟ සම්පත් වැය වෙලාද? මිනිසා තමන්ගේ සම්පත් වැය කරලාද සයිමන් හිරු එළිය නිෂ්පාදනය කළේ? නැහැ. නිෂ්පාදනයේ සඳහා පිරිවැයක් දරලා තියෙනවද? නැහැ. අවශ්‍යක පිරිවැයකුත් නැහැ. මූල්‍ය හෝ සම්පත් පිරිවැයකුත් නැහැ. ඒ වගේමයි අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩයක් සඳහා හිමිකමක් නැහැ. දැන් ආර්ථික භාණ්ඩයකට හිමිකමක් තිබුණා. හිරු එළිය කාගේද? ජෝසප් කාගේද? අයිතිකාරයෙක් නැහැ. වාතය කාගේද? හිමිකාරීත්වයක් නැහැ. ඒ වගේමයි මිලක් හෝ හුවමාරු වටිනාකමක් නැහැ. ආර්ථික භාණ්ඩයට තිබුණා ඒක. මිලක් හුවමාරු වටිනාකමක් ආර්ථික භාණ්ඩයට තිබුණා. නමුත් ආර්ථික නොවන භාණ්ඩයට මිලක් නැහැ. ඔබට බැහැ කියන්න මොතේජු ඉස්සරහා ගෙදර ඉන්න ඔබේ අසල්වැසියට අංකල් අද අපේ වත්තට වැටෙන හිරු එළිය ටික ඔයා අරගෙන මට රුපියල් 200ක් දෙන්න කියලා. මිලක් නැහැ. එහෙම නැත්නම් හුවමාරු වටිනාකමක් නැහැ හිරු එළියට. හැබැයි ආර්ථික වුණත් ආර්ථික නොවන වුණත් දෙකම කෙරෝලේ තියෙන භාණ්ඩයක් නම් පරිබෝධනය කිරීමෙන් තෘප්තියක් උපයෝගීතාවයක් තියෙනවා. ඒ නිසා ආර්ථික නොවන භාණ්ඩයක් වුණත් උපයෝගීතාවයක් තියෙනවා. ආර්ථික භාණ්ඩයකට සහ නොමිල නැත්තම් නිදහස් භාණ්ඩය කියලා මේ භාණ්ඩ දෙකටම පොදු ලක්ෂණය තමයි උපයෝගීතාවය කියන එක. එහෙනම් ඔන්න ආර්ථික නොවන භාණ්ඩේ හිඟකමක් නැහැ. නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරා නැහැ. අවශ්‍යක පිරිවැයක් නැහැ. මූල්‍ය හෝ සම්පත් පිරිවැයක් නැහැ. හිමිකමක් නැහැ. මිලක් හුවමාරු වටිනාකමක් නැහැ. නමුත් උපයෝගීතාවයක් තියෙනවා. හැබැයි අපි කියනවා ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද කියලා. යම්කිසි භාණ්ඩයක් තීරණය වෙන්නේ නිර්ණය වෙන්නේ භාණ්ඩය සඳහා මිලක් ගෙවන්න පුළුවන්ද නැද්ද කියන එක මත නෙවෙයි. භාණ්ඩය සඳහා හිමිකාරයෙක් ඉන්නවද නැද්ද කියන එක මත නෙවෙයි. ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියන එක තීරණය වන ප්‍රධානතම නිර්ණායකය වෙන්නේ භාණ්ඩය හිඟද නැද්ද කියන එක. එහෙමත් නැත්නම් නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරා තියෙනවද නැද්ද කියන එක. හිඟකමක් සහිත පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ.
හිඟකමක් නොමැති පිරිවැයක් නොමැති භාණ්ඩ අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. ඒ නිසා අපි නොමිල භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ කියන එක තීරණය කළේ හිමිකම මත නෙවෙයි. මිලක් තියනවද නැද්ද කියන එක නෙවෙයි. නොමිල කියන්නේ මිලක් නැහැ කියන එක නෙවෙයි. ආර්ථික විග්‍රහයට අනුව නොමිලයි කියලා කියන්නේ පිරිවැයක් නැහැ කියන එක. ඒ නිසා පිරිවැයක් නොමැති භාණ්ඩ නොමිල භාණ්ඩ, පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ කියන එක. පිරිවැය දරන්නේ කවුද කියන එක මෙතනදී අදාළ වෙන්නේ නැහැ. ලබන්නා නොමිලේ ලැබුවත් කවුරු හරි පිරිවැයක් මේ සඳහා දරනවා නම් අපි ඒකට කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. ලබන්නා නොමිලේ ලැබුවත් කවුරු හරි පාර්ශවයක් ඒ සඳහා පිරිවැය දරනවා නම් ඒක ආර්ථික භාණ්ඩයක්. අධ්‍යාපනය රජයේ පාසලට ගියාම නොමිලේ ලැබෙන්නේ. නමුත් රජයේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා. පාසල් නිල ඇඳුම් නොමිලේ ඔබට ලැබෙන්නේ. නමුත් රජයේ සඳහා විශාල මුදලක් මූල්‍ය පිරිවැයක් දරනවා. දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබා දෙන්න වියදම් කරන්නේ සල්ලි ටිකෙන් රටේ සංවර්ධනය සඳහා යොදවන්න පුළුවන්. දුප්පත් පවුල් කීපයකට ගෙවල් ටිකක් හදලා දෙන්න පුළුවන්. ඒ නිසා විකල්ප භාවිතයන් තියෙනවා. අවශ්‍යක පිරිවැයක් තියෙනවා. ඒ නිසා ලබන්නා නොමිලේ ලැබුවත් කවුරු හරි පාර්ශවයක් ඒ සඳහා පිරිවැයක් දරලා තියෙනවා නම් අපි ඒකට කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. ආර්ථික නොවන භාණ්ඩ කිව්වේ හිඟ සම්පත් වැය නොකර පිරිවැයක් නොදරා ස්වභාව ධර්මයේ දුන්නු භාණ්ඩ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ වුණත් ඇතැම් අවස්ථාවලදී ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ පවා පිරිවැයකට මුහුණ දුනහොත්, හිඟකමක් සහිත භාවයකට මුහුණ දුනහොත් ඒවා ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන්. අපි නිදර්ශනයක් ගත්තොත් අපි කියනවා සාගරයේ පීඩන මසුන්. සාගරයේ පීඩන මසුන් ආර්ථික භාණ්ඩයක් නෙවෙයි. සාගරේ මාළු පීනනවා. ඔබ ඒකට පිරිවැයක් දරලා නැහැ. ඔබ සතු හිඟ සම්පත් වැය කරලා නැහැ. අවශ්‍යක පිරිවැයක් නැහැ. ඒ නිසා ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. හැබැයි ඒ සාගරයේ පීනන මසුන් ටික දැල් දාලා අල්ලගෙන අපි වෙළඳ සැලකින් මිලට ගන්නවා. වෙළඳ සැලකින් මිලදීගත් මසුන්. එහෙම නැත්නම් ඔබේ මාළු ටැංකියේ නිදහසේ පීනන මසුන්. අන්න ආර්ථික භාණ්ඩය. සාගරයේ ඉඳලා වෙළඳ සැලට එන්න පිරිවැයක් දරලා තියෙනවා. මාළු ටැංකියට එන්න පිරිවැයක් දරලා තියෙනවා. හිඟ සම්පත් වැය වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපි ඒකට කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. ආර්ථික නොවන භාණ්ඩ පිරිවැයකට මුහුණ දීම නිසා ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් පුංචි අභ්‍යාසයක් තියෙනවා. ඒකත් ඔබ කරන්න. අපි සාරාංශගත කළොත් අපි අද දවසේ කතා කළා සම්පත් හිඟකම කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. තෝරා ගැනීමේ ගැටලුව ගැන අපි කතා කළා. කොහොමද තේරීම් කරන්නේ? ඒ වගේම අවශ්‍යක පිරිවැය ගැන කතා කළා. ඊට පස්සේ අපි කතා කළා උපයෝගීතාවය කියන සංකල්පය පිළිබඳව. තෘප්තිය, සතුට පරිභෝජනය තුලින් ලබන. ඊට පස්සේ අවසාන වශයෙන් අපි කතා කළා භාණ්ඩ පිළිබඳව. ආර්ථික විග්‍රහයේදී ආර්ථික භාණ්ඩ මොනවාද, ආර්ථික නොවන භාණ්ඩ මොනවාද, මේවා වෙන වෙන වශයෙන් හඳුනාගන්නේ කොහොමද කියලා අපි කතා කළා. එහෙනම් අදට ගිහින් එන්න ආයෙත් දවසක හමු වෙමු. ඔබ සැමට God bless you. බුදු සරණයි.